අයිබෝන් බලාපොරොත්තු ගොඩක් එක්ක අපි ආරම්භ කරපු 2020 ඉවර වෙන්න තව තියෙන්නේ දවස් 2යි. ඒ නිසා 2020 අපිට ඊටාම තීරණාත්මක අවුරුද්දක් වුණු බව මේ රටේ ජීවත් වුණු මේ ලෝකේ ජීවත් වුණු හැමෝටම හොඳින් දැනෙන කාරණාවක්. ඒක අමුතුවෙන් පැහැදිලි කරන්න උවමනාවක් නැහැ. 2020 නැගී සිටීම් සහ කඩාවැටීම් පිළිබඳව අපි ආපස්සට හැරලා බැලුවොත් අපිට බොහෝ දේවල් දැක බලා ගන්න පුළුවන් වෙනවා. මේ සියල්ලත් එක්ක කොහොම වෙතත් අවුරුද්දක් ඉවර කරලා තවත් අවුරුද්දකට යනකොට අපිට નિરાයාසයෙන්ම අලුත් බලාපොරොත්තු ඇති වෙනවා. එතකොට රටක් විදිහට අපි මේ ඉස්සරහට යන ගමනේදී ඊළඟ අවුරුද්දේ අපිට තියෙන බලාපොරොත්තු මොනවද? අපේ ගමන් මඟ තල්ලු වෙන්නේ කොතෙන්ද? මේ ඔක්කොමත් එක්ක අපේ අභියෝග ලැයිස්තුවේ අපිට හැමදාම තිබුණු ආර්ථික අභියෝග කොතනද තියෙන්නේ? මං හිතන්නේ අපිට අමුතුවෙන් ඒ ගැන තේරාවලියක් සකස් කරන්න උවමනාවක් නැහැ. ලබන අවුරුද්දටත් ඒ ප්‍රශ්න ලැයිස්තුවේ උඩින්ම ආර්ථික අභියෝග තියෙනවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2021 ආර්ථික අභියෝග අපි ජයගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. මේ ගැන කතා කරන්න අපි විද්වත් චරිත 4කට ආරාධනා කළා අද සටනට. අපි පළමු කොට තම ගෞරවයෙන් පිළිගන්නවා අපේ ආරාධනාව බාරගත්ත ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී වීරසිංහ මහතාව බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝන් ඔබතුමාට. ඒ වගේම සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතාව බොහොම ගෞරවයෙන් සටන සංවාදයට පිළිගන්නවා. අයිබෝන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරමින් දෙහිවල ආසන සංවිධායක නීතිඥ කීර්ති උඩවත් මහත්මයාවත් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝන් ඔබතුමාට. සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂ නියෝජනය කරමින් එහි ප්‍රචාරක ලේකම් දුමින්ද නාගම මහතාවත් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝන්. අයිබෝන්. ඒ වගේම මේ සාකච්ඡාව අතරතුර ප්‍රශ්න කළ යුතු තැන් වඩාත් සවිස්තරව සහ විද්‍යාත්මකව ප්‍රශ්න කිරීමේ වගකීම අදත් බාර ගන්නවා මා මිත්‍ර ධර්මශ්‍රී ඒකනායක තුසිත පිටිකල කසුන් සමරවීර සහ අනුරාධාද සිල්වා. අපි සූදානම් සටන ආරම්භ කරන්නට. සටනේ පළමු වටය තුළ කිසිදු බාධා කිරීමක් සිදු නොකොට සෑම ආරාධිතයෙකුටම විනාඩි 4ක කාලයක් අපි ලබා දෙන සූදානම් සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා. එනෝ පළමු අවස්ථාව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී වීරසිංහ මහතාට. බොහොමත්ම ස්තුතියි. අත වශයෙන්ම මම හිතනවා ඉතාමත්ම හොඳ මාතෘකාවක් තමයි අද අපි මේ සාකච්ඡාවට තෝරාගෙන තියෙන්නේ. ඔබ කිව්වා අපි ගෙවි ගිය 2020 වර්ෂය බැලුවාම ප්‍රශ්න රාශියක් එක්ක තමයි ඒ අවුරුද්ද ගෙවුනේ. ඊළඟට අපි දැන් 2021කට යනවා තව දවස් දෙකෙන්. ඊළඟට කොහොමද අපි 2021 අපිට අපි ඉස්සරහට තියෙන ප්‍රශ්න දකින්නේ කොහොමද කියලා. මම හිතන්නේ ඒකට අපි ප්‍රවේශයක් ගන්න වෙනවා 2020න්. අපි දන්නවා 2020 අලුත් ආණ්ඩුවක් ආවා. මේ ආණ්ඩුව එද්දී මේ රට තිබුණේ මහ විශාල අර්බුදයක. ආර්ථික අර්බුදයක. ඒ කියන්නේ ඒ 2020 විතරක් නෙමෙයි. ඒ කියන්නේ යම්කිසි කාලයක් පුරා අපේ රටේ පවතින ආර්ථික අර්බුදය. දැන් මේ ආර්ථික අර්බුදය කොහොමද මේක පිටට පෙනුනේ? ඒක පිටට පෙනුණා ණය ප්‍රමාණය වැඩිවීමෙන් රටේ. ඊළඟට මේක පෙනුණා රටේ අපනයනයන් වලින් උපයා ගන්න ආදායම වගේ දෙගුණයක් විතර දෙන්න වුණා රටට ගේන බඩු වලට ආනයනයන් වලට. ඒත් අපි මේක දැක්කා රුපියලේ අගය ප්‍රමාණිකූලව කොහොමද අඩු වෙමින් යන්නේ කියලා. ඊළඟට අපි දැක්කා මේක මේ වෙළඳ හිගය ට්‍රේඩ් ඩෙෆිසිට් එක. ඒක ආනයන අපනයන පරතරයමයි. මේ විදිහට ගත්ත මෙන්න මේ වගේ කාරණා රාශිය රුපියලේ අගය එන්නෙන් අඩු වුණා. මේ වගේ කාරණා රාශියකින් අපි දැක්කා රටේ පවතින ආර්ථික අර්බුදය. දැන් මේකේ ඊ타මත්ම හොඳින්ම පිටට පේන ලක්ෂණය වුණේ ණය අර්බුදය. ණය අපි මේ ගිය අවුරුද්ද 2019 2020 වන විට ලංකාවේ ණය ප්‍රමාණය වැඩි වෙලා තිබුණා ඩොලර් බිලියන් 57කට විතර බාහිර ණය. අභ්‍යන්තර ණය ගත්තොත් තව තිබුණා රුපියල් ට්‍රිලියන් 15ක් විතර ණය. විශාල ණය ප්‍රමාණයක්. දැන් මේ ණය අර්බුදය කියලා කියන්නේ අත් වශයෙන්ම දැන් මේ වෙන විට අපිට ණය වාරික ගෙවන්නත් ණය ගන්න වෙලා තියෙනවා. ණය වාරික ගෙවන්නත් ණය ගන්න වෙලා තියෙනවා. මේක තමයි අර්බුදය කියලා කියන්නේ. ඉතින් ණය ගෙවා ගන්නත් බෑ අපිට. දැන් හැබැයි මේක මෙහෙම විතරක් කියලා ප්‍රමාණවත් නැහැ. කොහොමද මේ ණය අර්බුදයට අපි ආවේ? සහ ආර්ථික අර්බුදයට අපි ආවේ? මේ ප්‍රශ්නය දිහා බලනකොට මම හිතන්නේ අපි ඉතිහාසයට යන්නට ඕන. ඉතිහාසයට ගියොත් අපිට පේනවා අපේ ඉතිහාසයේ ආර්ථික වැඩපිළිවෙලේ ගමන් මාගේ සන්ධිස්ථානය
මෑතකාලීන කියලා මම දන්නේ නැහැ වචන කියන්න පුළුවන්ද කියලා විශාල වෙනස සිදු වෙච්ච අවුරුද්ද තමයි 1978. 1978 තමයි මේ රටට විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වලා දීපු අවුරුද්ද. ඉතින් මේ අවුරුද්දේ ඉඳලා ගත්තාම අපිට පේනවා 1978 ලංකාවේ තිබුණේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන් 740ක් විතර. අවුරුදු 10ක් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා පාලනය කරනවා. ඒක ඩොලර් මිලියන් 5000 ඉක්මවා යනවා. ඊළඟට අපි මේ 2019 වන විට ඒක මිලියන් 57000යි. මෙහෙම ණය ප්‍රමාණය වැඩි වෙලා. ඇයි මේ ණය වැඩි වුනේ? ඒක තේරුම් ගන්න ඕන මං හිතන්නේ අනිත් පැත්තට. 1978 මේ අලුත් ආර්ථික වැඩපිළිවෙලත් එක්කම වෙච්ච තව දේවල් තියෙනවා. මේව තමයි ඒ කියන්නේ බදු ප්‍රතිපත්ති වෙනස් වෙච්ච එක. බදු ප්‍රමාණ එක්ක අඩු කරලා දැම්මා, එක්ක බදු නැති කරලා දැම්මා, එක්ක බදු සහන දුන්නා. මෙහෙම දීලා මේ බදු ප්‍රමාණය අඩු වුණා. බදු ප්‍රමාණය අඩු වෙන්න අපි දැක්ක රාජ්‍ය ආදායම කොහොමද අඩු වෙන්න පටන් ගත්තේ කියලා. කොයිතරම් අඩු වුණාද කිව්වොත් 1977 දලදේශීය නිෂ්පාදනයේ 25% විතර නැත්නම් 24% විතර වෙච්ච දලදේශීය නිෂ්පාදනයේ ඒ ජාතික ආදායම් ප්‍රතිශතය මේ වන විට අඩු වෙලා තියෙනවා 9%කට විතර. ඉතින් මෙන්න මෙහෙම තමයි මේ ආර්ථික අර්බුදය. ඒ කියන්නේ අපිට ආදායම නැති වෙලා ගියා. ආදායම නැති වුණාම අපේ සියලුම දේවල් වලට පුනරාවර්තන වියදම් වලට අපේ සංවර්ධනයට ඊළඟට අපේ සුබ සාධනයට මේ සියල්ලටම ණය ගන්න සිද්ධ වුණා. මෙහෙම තමයි ණය ප්‍රමාණය වැඩි වුණේ. අද වන විට මේ ණය ප්‍රමාණය අපේ දලදේශීය නිෂ්පාදනයේ 87ක් 88ක් ඉක්මවා ගිහිල්ලා තියෙනවා. අවසන් කරමු. ඉතින් මේ අර්බුදය මම හිතනවා තවත් වැඩි කරා උග්‍ර කරා මේ අවුරුද්දේ අපිට ආපු කොවිඩ් වසංගතයෙන්. බොහොම ස්තුතියි. මේ තත්ත්වයට එක්ක අපි ඊළඟ අවුරුද්දේ මොන වගේ ඉලක්ක වලට යනවද මොන වගේ අභියෝග වලට මුහුණ දෙනවද කියන කාරණාව අපි තව සවිස්තරව ඉදිරියට ඉදිරි සාකච්ඡා කරමු. ඊළඟ අවස්ථාව අශෝක් අබේසිංහ මන්ත්‍රීතුමාට. ඊශාන් 2020 වසරේ අවසන් සටන වැඩසටහන. 2020 ආරම්භ වුණේ කොවිඩ් වසංගතයක් නැතුව. 2020 පළවෙනි කාර්තුවේ කොවිඩ් වසංගතයක් තිබුණේ නැහැ. දැන් 2020 අවසානයේදී කොවිඩ් වසංගතයත් සමග තමයි අපි මේ ඉදිරියට යන්න වෙලා තියෙන්නේ. මෙතුමා ආර්ථිකය ගැන පැහැදිලි කිරීමක් යම් කළ නිසා මම ඊළඟ වටේදී එතුමාගේ ඒ ප්‍රශ්නවලට උත්තරයක් දෙනවා. බයි දැන් මේ රජය දැන් වර්තමාන තත්ත්වය ගැන රටේ ජනතාවට යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ කියලා මට හිතුණා. විශේෂයෙන්ම අපි විපක්ෂයක් විදියට අපේ රටේ ජනතාවට කිව්වා සර් ෆේල් කියලා. සර් ෆේල් කියන්නේ හේතු ගණනාවක් තිබුණා. අපි දැක්ක ඊයේ වෙද්දී මේ ආණ්ඩුව රජය ගේන්න දරදී ඇද්ද ස්වාමින් වහන්සේලා පාරට බැහැලා උද්ඝෝෂණය කරනවා. ඒ උද්ඝෝෂණය කරද්දී සහ පසුගිය මාසයේ වගේ කාලය තුල මේ රජය බලයට ගේන්න දරදී ඇද්ද මේ රජය බලයට ගේන්න විශාල සේවයක් කරපු වැඩපිළිවෙලක් කරපු ස්වාමින් වහන්සේලා කිව්ව කතා කීපයක් මම ලියාගෙන ආවා. ඒක අමතක වෙන නිසා මම ලියාගෙන ආවේ. ඒක කියන්නම කියලා මට හිතුණා. ඒක කියන්නම ඕනේ කියලා. සර් ෆේල් කියන්නේ හාමුදුරුවෝ කියන දේ ස්වාමින් වහන්සේලා. මැදකොට අපේ තිස්ස හාමුදුරුවෝ කියනවා මේ රජය අනිච්චවත සංඛාරා කියන්න ඕනේ මේ රජයට. ආණ්ඩුව සියතින් ගැලසිඳ ගැනීමටයි හදන්නේ. කොරෝනා මුතදේ භූදානය කළොත් ඒ ආණ්ඩුවේ භූමි දානයයි. මහගල්කන්දේ සුදත් හාමුදුරුවෝ කියනවා අපි හිතුවේ පුටින් කෙනෙක් වෙයි කියලා. ගෝඨාභය දැන් හිටන්ටත් අන්තයි. හිටන් කියන්නේ කවුද දන්නේ? හිටන්ටත් අන්තයි කියලා හැම කියනවා. වීරවංශ රිවර්ස් පෙත්ත ගහලා වගේ ඉන්නවා කියලා එහෙම කියනවා. ඒ වගේම මේ ආණ්ඩුව ගේන්න දරදී ඇද්ද අපිට අද පාරේ බහැලා යන්න බෑ. මේ කියන්නේ මාගල්කන්දේ සුදන්ත. ඇල්ලේ ගුණවංශ සාමුදුරුවෝ කියනවා මේ වගේ බොරු කියපු ආණ්ඩුවක් 1948 නිදහසින් පස්සේ බිහි වෙලා නැහැ. පළාත් සභා ඡන්දේ තියන්නේ විදේශිකයන් සතුරු කරන්නද. මුරුත්තෙට්ටු ආනන්ද හාමුදුරුවෝ කියනවා මේ ආණ්ඩුව මේ ආණ්ඩුවට බලය නොලැබුණා නම් මීට වඩා හොඳයි. දැන් මගෙන් අහනවා 2017 ඔක්තෝබර් 9 වෙනිදා මම කිව්වා අධර්මිෂ්ඨ පාලකයෙක් මේ රටකට ආපුවාම මේ රටවල් වලට සිද්ධ වෙන දේ ඒ වගේ විනාශයක් මේ රටට වෙලා තියෙනවා. ඒ ගැන මගෙන් අහනවා දැන් ජනතාව. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්නේ වැඩ බැරි ටාසන් ලද මේ මුරුත්තෙට්ටු ආනන්ද හාමුදුරුවෝ.
මැඩිල්ලේ හාමුදුරුවෝ කියනවා ජනතාවට කන්න නැහැ. ආණ්ඩුව බදු සහන ජොනීට අරක්කු බදු බලපත්‍ර ආපහු දීලා එම බදු අය කරගෙන නැතුව. මේ යන විදිහට මේ ආණ්ඩුවට වැඩි ආයුෂ නැහැ. දැන් රට පාලනය කරන්නේ අනුරාධපුරේ ඥානක්කද කියලා සැකයක් තියෙනවා. විද්‍යාවද මිත්‍යාවද? ජනාධිපතිතුමා සතියකට සැරයක් යනවා අනුරාධපුරේ රුවන්වැලි සෑයට කියලා ඥානක්ක ළඟට ගිහලා ඥානක්කගෙන් අහලාද මේ රට පාලනය කරන්න කියලා අහනවා. සිංහලයාගේ ඡන්දයෙන් බලයටපත් වූ ආණ්ඩුව සිංහලයා මත මල පහ කරනවා. ඇමතිලාගේ දූෂණය හෙළි කළාට පන්සලේට CID FCID එවනවා. මේ කියන්නේ මැඩිල්ලේ හාමුදුරුවෝ. ගලබඩත්තේ ඥානසාර හාමුදුරුවෝ කියනවා මම බණ 800කට වැඩිය කිව්වා ගෝඨාභය ජනාධිපති කරන්න. එහෙම කරපුවා අපිව ගොනාට ඇන්දුවා. අපි හිතන් හිටියේ ගෝඨ මහා කෙරුමෙක් කියලා. බලද්දි හිටපු අයටත් වඩා අන්තයි. මතුගම ගුණරත්න හිමි කියනවා අපේ විශ්වාසය රකින්න නැත්නම් අපිට සිද්ධ වෙනවා ජනාධිපතිවරයා බලයෙන් පහ කරන්න. දකුණු ආසියාවේ විශාලම මස් කර්මාන්තශාලාව ඉදි කරන්න ජනමතයට පිටුපෑමක්. මේ කවුද කියන්නේ? මේ කියන්නේ හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේලා ආණ්ඩුව බලයට ගේන්නේ. ජනාධිපතිතුමා වටේ එතුමාට උපදෙස් දෙන්න කවුද ඉන්නේ? අධිකරණයෙන් කිසිම රාජ්‍ය තනතුරක් කරන්න සුදුසු නැහැ කියලා කියපු රජයේ කිසිම තනතුරක් සුදුසු නැහැ කියපු කෙනෙක් ජනාධිපති ලේකම් වෙලා ඉන්නවා. මහා මිග් වංචාවට ගනුදෙනුවට හවුල් වුණු උදයන්ග වීරතුංග ජනාධිපතිතුමාගේ උපදේශකයෙක් වෙලා ඉන්නවා. කාලය අවසන් මන්ත්‍රීතුමා. ලලිත් තීරතුංග මැතිතුමා අපි දැක්කා. එතුමා කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වුණත් ඡන්ද කාලේ රජයේ ජනතාවගේ මුදල් වලින් සිල් රෙදි බිඳලා ඡන්දයක් තියෙන වෙලාවේ ඒ නඩුවකට පැටලිච්ච කෙනෙක් එතුමාට දැන් කොවිඩ් වලට මේ එන්නත පාපේන බාර දීලා තියෙනවා. මෙවැනි තත්ත්වයක් තුල අපි මේ කියන එක සර් ෆේල් කියන එක ඒ ආණ්ඩුව ගේන්නම දරදියක්ද සියල්ලංගෙම කටෙම්ම කියන තත්ත්වයට පත් වෙලා තියෙනවා. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමාට. පළවෙනි විනාඩි 4 ඔබතුමා වැය කළේ උපුටා ගැනීම සඳහා අපි දෙවනි වටේදී වැඩිදුරටත් කරුණු වලට ප්‍රවේශය ලබා ගමු. නීතිඥ කීර්ති උඩුවත් මහත්මයාගේ අවස්ථාව. සුබ නවවසරක් ප්‍රාර්ථනා කරනවා තව දවස් දෙකකින් එළඹෙන මේ රටේ ජනතාවට. අපි බලාපොරොත්තු වුණේ අශෝක අබේසිංහ මැතිතුමාගේ අදහස්. නමුත් එතුමා ඉදිරිපත් කරේ වෙන අයගේ අදහස්. අපි දන්නවා මේ ආණ්ඩුව මේ ජනාධිපතිවරයා බලයට පත් වෙන්නේ විශාල ජනවරමක් ලබාගෙන. ජාතිකවාදී බලවේග ඒ වගේම තවත් බලවේග රාශියක් එකතු කරගෙන තමයි බලයට පත් වෙන්නේ. එසේ බලයට පත් වූවාම ආණ්ඩුවකට ඒ සියලුම ජන කොටස් වල ඒ බලවේගවල අභිමතාර්ථයන් නිශ්චිත සිද්ධ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම පාස්කු ප්‍රහාරය නිසා ඇදවැටුණු රටේ ජාතික ආරක්ෂාව ඒ වගේම ආර්ථික කඩාවැටීම එක්ක තමයි ආණ්ඩුව බාරගන්නේ. ඒ තත්ත්වයේ තුල ආණ්ඩුවට ප්‍රාත්‍යහාර පහන්න පුළුවන් කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. නිසා මුල් කාල සීමාවේදී විවිධ කොටස් වල විවේචන වලට රජයක් ලක්වීම වළක්වන්න පුළුවන් කමක් නැහැ. මේ පවතින අභියෝග හමුවේ ඔබතුමාලා දීපු මාතෘකාවත් ඒකයි. ඒ අභියෝග ජයග්‍රහණය කරන්න යනකොට එක් පාර්ශවයක් සතුටු කරනකොට තව පාර්ශවයක් අසතුටු වෙන්න පුළුවන්. මම හිතන්නේ වර්තමානයේ රජයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ එවැනි කාරණා. දැන් මෙතුමා ඔය කියන ජාතිකවාදී බලවේග නියෝජනය කරන මහා සංඝරත්නය මේ රජයේ සියලු දේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔවුන් යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් තමයි විරෝධය පාන්නේ. සා රජයේ වගකීමක් තමන්ව බලයට ගෙන මේ බලවේග සතුටු වන අන්දමට ඒ වගේම සමස්ත ජනතාවට සේවය කිරීම සඳහා වහවහම නිවැරදි මාවතට ප්‍රවිෂ්ඨ වීම. එතකොට දැන් මේ ස්වාමින් වහන්සේලා ඊයේ කරපු උද්ඝෝෂණයේ අදහස් වුණේ පළාත් සභා මැතිවරණය අවශ්‍ය නැහැ මේ වෙලාවේ කියන එක.
ඇත්ත වශයෙන්ම සීකල්පනාව තියෙන කෙනෙකුට මේ රට මුහුණ දීලා තියෙන ආර්ථික අභියෝග හමුවේ මැතිවරණයක් ගැන කල්පනා කරන්න පුළුවන්ද? ඒ වගේම අපේ වීරසිංහ මහත්මයා කිව්වා වගේ සහෝදරයා කිව්වා වගේ කොවිඩ් වසංගතය තුල ආර්ථිකයේ මුහුණ දීලා තියෙන කරුණු කාරණා අපි පළවෙනි වටේදී බොහොම ජයග්‍රාහී විදියට ඒ සටන නිමා කළා පළවෙනි වටේ. හැබැයි දෙවෙනි වටේදී අපිට පිළිගන්න සිද්ධ වෙනවා අපි යම් ප්‍රමාණයකට අසාර්ථකයි කියන. ඒක ස්වයං වේචනාත්මකව අපි පිළිගන්න ඕනේ. පැහැදිලිවම අපි විද්‍යාත්මක මාර්ගයේ තිබේදී අවිද්‍යාව එහෙම නැත්නම් මිත්‍යාව පසුපස යෑම නිසා රජයක් හැටියට ජනතාවගේ යම් අප්‍රසාදයකට බඳුන් වෙලා තිබෙනවා. මේ තත්ත්වයන් ගැඹුරින් විශ්ලේෂණය කරමින් වහවහම නිවැරදි මාවතට ප්‍රවිෂ්ඨ වී ජනතාව මුහුණ දී තිබෙන ජීවන වියදම් ප්‍රශ්නය වැනි ප්‍රශ්න කෙටි කාලීනව විසඳගෙන දීර්ඝ කාලීන ආර්ථික වැඩපිළිවෙලකට සැලසුම් සහගත වැඩපිළිවෙලකට ගියොත් තමයි රජයට ජනතාවගේ ප්‍රසාදය නැවත දින ගන්න පුළුවන්. ඒක තමයි රජයේ මුහුණ දීලා තියෙන අභියෝගය. බොහොම ස්තුතියි උඩවත් මහත්මයා. මීළඟ අවස්ථාව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගම මහත්මයා. බොහොම ස්තුතියි. දැන් මේ සාකච්ඡාව ගොඩනගෙන විදිහට මේ ඇවිල්ලා තියෙන අර්බුදේ ආර්ථික අර්බුදයක් තියෙනවා වසංගතයට මුහුණ දීමේ අසමත්කමක් තියෙනවා කියලා දැන් පිළිගන්න වෙලා තියෙනවා. හැබැයි දැන් මෙතන ගොඩනගෙන තර්කය තමයි මේ වසංගතය නිසා තමයි ආර්ථිකයේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ කියලා. දැන් මම කැමති ඊට වඩා වෙනස් ප්‍රවේශයක් ගන්න. දැන් 2019 අවුරුද්දේ අවසානයේ ලෝක බැංකුව නිකුත් කරා වාර්තාවක්. ඒ වාර්තාවේ උන් කියනවා මේ ගෙවිච්ච දශක 4 ඇතුළත ලෝකයේ මුහුණ දීපු 4 වෙනි විශාලම මූල්‍ය අර්බුදයට ලෝකය ගමන් කරමින් ඉන්නවා. ඒ කියන්නේ 1980 ගණන් වල ආව පළවෙනි එක ලතින් ඇමරිකානු කලාපේ. ඊට පස්සේ 1998 ආවා ඔය ආසියානු ව්‍යාග්‍රයන්ගේ බිඳවැටීම. ඊළඟ 2008 ආවා ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකයේ බිඳවැටීම. දැන් ඔවුන් කිව්වා ඒ කියන්නේ කොරෝනා එන්න කලින් ඔවුන් කිව්වා මේ මූල්‍ය ක්‍රමේ කඩාවැටෙමින් තියෙනවා කියලා. මොකද්ද මේ මූල්‍ය ක්‍රමේ? මොකද්ද මේ මූල්‍ය ක්ෂේත්‍රේන අර්බුදේ? ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය කියන 1940 ගණන් වල 50 ගණන් වල ධනවාදයේ පැවතිච්ච විදිය කියන්නේ මේ අපි ජීවත් වෙන සමාජ ආර්ථික ක්‍රමයේ පවත්වන් ගිය විදිහ තමයි ඒ කාලේ අර කේන්ස් කියලා කෙනෙක් ගෙනාව අදහසක් කේන්ස් මොඩල් එක. කේන්සියානු ධනවාදය කියලා. ඒකදී යා කිව්වේ මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය. ඒ කියන්නේ මිලදී ගැනීමේ හැකියාව වැඩි කරන්න ඕනේ. වැඩි කරාන් පස්සේ ඒගොල්ලොන් අතර සල්ලි යනවා. ශ්‍රමිකයා වැටුප් ශ්‍රමිකයා ගාවට නැත්නම් රස්සාවක් කරන මිනිහෙක් අතර සල්ලි ගියාම ඒ සල්ලි වලින් වෙළඳපොළට ආපහු මුදල් එනවා. ඒතර වෙළඳපොළ ෆන්ක්ෂන් වෙනවා. වෙළඳපොළ ක්‍රියාකාරී වෙනවා. මේක තමයි 1950 ගණන් වල ඉඳලා පිළිඅරගෙන ආපු මතේ. මේක 77 මේ අපි කියන ඔය විවෘත ආර්ථිකයේ හඳුන්වා දෙනවත් එක්ක මේකේ ගුණාත්මක වෙනසක් සිද්ධ වුණා. එතෙන්දි කිව්වේ තවදුරටත් ඒ ක්‍රමයට ගියොත් අපිට මේ තව ලාභ ගොඩ ගන්න බෑ. ඒ නිසා මේ ක්‍රමේ සාර්ථක නෑ. මේක වෙනුවට අධ්‍යාපනයේ සෞඛ්‍ය මිනිස්සුන්ගේ සුබ සාධන මේ ඔක්කොම පෞද්ගලික අංශයට බාර දෙන්න ඕනේ. බාර දීලා එතකොට මේක කරගන්නේ කොහොමද? දැන් මොකද අර කලින් එකේ තිබ්බේ රාජ්‍ය තමයි ඒව කරේ. මේක පෞද්ගලික අංශයට දෙන්න. දුන්නාම ප්‍රශ්නයක් කරගන්නේ කොහොමද? කරගන්න ණය පොම්ප කරන්න. ණය පොම්ප කරන්න. ඒතකොට ණය පොම්ප කරපු ආර්ථිකය තමයි පුද්ගලික ජීවිතයටත් ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්ගෙත් ණය වලින් තමයි අද දුවන්නේ. ආණ්ඩු දුවන්නේ ණය වලින්. ඒ නිසා දැන් අපි මේ ණය ගැනීමේ කරවටක් ගිල්ලා තියෙන්නේ. රටත් ගිල්ලා තියෙන්නේ ජනතාවත් ගිල්ලා තියෙන්නේ. ඒ නිසා අද ණය නැති කවුරුවත් නැහැ. අර නොමල ගේකින් අබ හොයනවා වගේ තමයි ණය නැති කවුරු හොයා ගන්නවා නම් ණය සහ ලෝන් ලීසින් මේ වැතුල හිර වෙලා මේ ඉලක්කම් හදමින් තමයි මාසි පුරා හැමෝම ඉන්නේ. අඩු වැඩි වශයෙන්. ඒ නිසා මේක තමයි ජීවිතය. ඒතකොට දැන් මෙතන තියෙන ප්‍රශ්නේ දැන් මෙතුමන්ලා මේ අර්බුදයෙන් ගලවන්න මාවතක් මෙතන නැහැ. දැන් ලබන අවුරුද්දේ ආර්ථිකය ගැන අභියෝග ගැන කතා කරාට ඒ අභියෝගෙ මම කියන්නේ සරල නැහැ. දැන් මේ කියන 2019 ලෝක බැංකුවම කියනවා නම් මේ ඊළඟ දශකයේ විශාල අර්බුදයක් එනවා කියලා කොරෝනා එන්න කලින් ඒක සරල නැහැ. ඉතින් ඒ නිසා ඒ අභියෝගයට වෙන සූදානමක් අපට පේන්නේ නැහැ. ඒ වෙනුවට තියෙන්නේ තව කොහෙන්ද ණය ගන්න පුළුවන් මූල්‍ය අරමුදලෙන් තව කොන්දේසි ටිකකට කොහොමද අපේ රටේ මොන හරි තියෙන දේවල් ටික අතහරින්න පුළුවන් කම්කරුවන්ට කොහොමද අයිතිවාසිකම් අහෝසි කරන්න පුළුවන් මේවා තමයි ආණ්ඩුවේ ඉස්සරහා සැලැස්ම තියෙන්නේ. ඒ නිසා 2021 වසර කියලා කියන්නේ එළඹෙන වසර
මේ රටේ ජනතාවට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න වසරක්. ඔබ වැඩසටහන පටන් ගනිද්දී කිව්වා මේ ඉදිරි වසරේ බලාපොරොත්තු මොනවද තියාගන්න පුළුවන් කියලා. අපි හිතන්නේ බලාපොරොත්තු තියාගන්න අපි මේ අසුබවාදීව කියනව නෙමෙයි. මොකද කාටට හිතෙන්න පුළුවන් මේ ආණ්ඩුව එක්ක නොහින් නිසා මේ අසුබවාදී දකිනවා. නමුත් අපි පැහැදිලිව දකිනවා 2021 වසර කියලා කියන්නේ විශාල ආර්ථික අර්බුදයකට මේ රට අරගෙන යන අවුරුද්දක්. ඒ අර්බුදයට මේගොල්ලන්ට උත්තර නැහැ. දැන් ඔය කොරෝනා පාවිච්චි කරනවානේ. කොරෝනා පාවිච්චි කරනවා ප්‍රජාතන්ත්‍රවාදී නැති කරන්න. මිනිස්සුන්ට කතා කරන්න තියෙන අයිතිවාසිකම් නැති කරන්න කොරෝනා පාවිච්චි කරනවා. කොරෝනා පාවිච්චි කරනවා ඡන්ද ටික ගන්න. දැන් අපි දැක්කා මේ පළවෙනි වසංගතයේ පළවෙනි මේ ආවහන් පස්සේ ඒකට පුදුම අවධානයක් දුන්නා. ඇයි දුන්නේ? ඒ වෙලාවේ ඡන්දයක් තිබ්බා. දැන් මම ඔබට උදාහරණයක් කියන්නම්. මේ අපි රෝහල් වල සේවකයෝ 1700ක් ඉන්නවා. උන්ට ස්ථිර කරන්න කියලා උන් සටනක් ගෙනියනවා. දැන් කොරෝනා පළවෙනි පරිච්ඡේදයේදී ඒ සේවකීන්ට කොරෝනා හදිස්සියේ වැළඳුනා කියලා නිවාඩු ගන්නොත් එහෙම සති දෙකක් ගන්න එපා. අර ඒ කියන්නේ වැළඳුනා හරිය ආශ්‍රිතයි කියලා. ඒ නිවාඩු ගනිද්දී උන්ට දුන්න දීමනාව. දැන් දෙවෙනි එකේදී ඔවුන්ගේ දීමනාව කපලා. ඒතර උන්ට දැන් දෙවෙනි රැල්ල ආවමස එහෙම දීමනාවක් නැහැ. හේතුව මොකද? ඡන්දේ. ඒතර එදා කොරෝනා ඡන්දෙට පාවිච්චි කරා. දැන් ලෑස්ති වෙන ඊළඟ සින්දුවට කොරෝනා පාවිච්චි කරනවා. මේ අර්බුදයට හේතුව කොරෝනා. කොරෝනා නිසා තමයි ආර්ථික ගොඩ ගන්න බැරිනේ. අපි මතක් කරනවා මේ ආර්ථික ප්‍රශ්න වලට උත්තර දෙන්නේ කොහොමද කියලා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරණ කලින් ඇහුවා. එතුමා එතකොට කිව්වේ සල්ලි හොයනදී අපි වෙන්නන්නම් කියලා. මම ගිය පාරත් කරලා පෙන්නුවා මේ පාරත් කරලා පෙන්නන්නම් කියලා. ඒ නිසා අපි කැමති මේ සල්ලි හොයන විදිහ දැන් කියනවනම්. මොකද ඒක දැන් කතා කරන්න ඕනේ. හොඳයි. කොහොමද සුතියතුමාට මෙතෙන් පටන් අපේ අවස්ථාව මම කැමති නාගව මහත්මයා ගාවට එන්න දැන්. කොහොම හරි දැන් අපිට ප්‍රශ්න වගේක් තියෙනවනේ. ඇත්ත ලබන අවුරුද්ද පිළිබඳව සුබවාදීව බලන්න අපි ආසයි. නමුත් බලන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අපි හැමෝටම තියෙනවා. හැබැයි දැන් ජනප්‍රියවාදී කරුණාකාරණා ගණනාවක් මත බලයට ආපු මේ රජය සමහර තැන්වල ජනප්‍රියවාදී නොවන තීන්දුව කීපයකුත් අරන් තියෙනව නේද යථාර්ථය ගැන හිතලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ආනයන තහනම් කරලා දේශීය නිෂ්පාදනයට වැඩි ඉඩක් දෙන්න උත්සාහ කරලා තියෙනවා. දැන් කහ නැති වුන් කාලේ බරපතල ප්‍රශ්නයක් විදිහට අපි කතා කරාට ආණ්ඩුව කියනවා ජනවාරි වෙනකොට පැල කරපු කහ වලින් අස්වැන්න ගන්න පුළුවන් කියලා. ආණ්ඩුව ජනප්‍රියවාදී නොවන සමහර ප්‍රායෝගික තීන්දුවත් අරන් තියෙනවා නේද කියලා මම අහුවත ඔබතුමා මොකද කියන්නේ? නෑ මෙහෙම ඒ කියන්නේ දැන් ඕක ඇවිල්ලා අර දැන් පැවැත්ම සඳහා කරන්න සිද්ධ වෙලා තියෙන දෙයක්. ඒ කියන්නේ දැන් අපි මේ ඔය තීරණයවත් නොගත්තා නම් ඒ කියන්නේ විශේෂයෙන් වාහන වගේ ඒවා ආනයනය කිරීමට සීමා පැනෙවුවේ නැත්නම් මේ වෙනකොට රුපියල් ඒ කියන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියල් 200 220කට 230කට වගේ අවප්‍රමාණය වෙලා තියෙන්න පුළුවන් මේ වෙනකොට. ඒ නිසා විශාල අපිට තියෙනවා ගෙවුම් ශේෂ හිඟයක්. මෙතුමා කිව්වා ඩොලර් බිලියන 10ක් කියලා. ඒ ඩොලර් බිලියන 10 පාපේ ගෙවන්නේ මේ රටේ විදේශගත වලින් විදේශ ශ්‍රමිකයෝ. ඒ අය තමයි ඩොලර් බිලියන 7ක් ගෙවන්නේ. ඒ නිසා දැන් ඔවුන්ගේ විදේශ ආයෝජන මේ වත්තමුත් දැන් ලැබෙන්නේ නැහැ. ඒ පේමත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ ඒක ඇවිල්ලා මේ අපි පැහැදිලිවම කියනවා ඔය දැන් ඔය මොකද ජාතික ආර්ථිකයක් ගොඩනගනවා කහවවනවා ගොවිතැන් කරනවා ඉඟුරු බඩිරිඟු වවනවා මේවා කිව්වට මේක නෙමෙයි අත්ත කතාව. මේ ඇවිල්ලා මේ తాවකාලික විරාමයකට හදාගත්ත తాවකාලික උත්තරයක්. මේ වෙළඳපොළ ආර්ථිකයේ තියෙන්නේ ඕක වෙළඳපොළ ආර්ථිකය වෙනස් කරන්න ඕක වෙනස් කරන්න බෑ. ඕක තියෙන්නේ සම්පූර්ණ ආනයන අපනයන මත දැන්ටමත් තර්ජන ඇවිල්ලා තියෙනවා. දැන්ටත් යුරෝපා සංගමයෙන් තර්ජන ඇවිල්ලා තියෙනවා. තව ටික කාලයක් යනකොට ඒක වැඩි වෙයි. මොකද කවුරුවත් දැන් මේක සාකච්ඡාවට ගන්න මේ හැම රටකටම අපනයන කරගන්නත් බැරි ප්‍රශ්නයක් තියෙනවා. හැම රටේම අර්බුදයක් තියෙනවා නඩු වැඩි වශයෙන්. ඒ නිසා මේක සාකච්ඡාවට නේ. ඒ නිසා දැන් ඔය අරන් තියෙන උපක්‍රමික. ඒ කියන්නේ ඒක ඇවිල්ලා මේ ස්ට්‍රැටජි නෙමෙයි. ඒ කියන්නේ උපාය මාර්ග නැත්නම් ඒගොල්ලෝ දිගු කාලේ වෙන පාර නෙමෙයි. ඒකට ප්‍රතිවිරුද්ධ දේවල් කරන්න වෙලා තියෙනවා. ඒ අර්බුදේ නිසා ඒක තමයි ජනප්‍රිය විදිහට පෙන්වන්නේ. නමුත් හොඳට බලන්න ඔය ප්‍රශ්නය යම් කිසි විදිහක කළමනාකරණය වෙනකොට ආණ්ඩුව පැහැදිලිවම නැවත ණය ගැනීම ණයට කාලා ජීවත් වෙනවා කියන මේ ප්‍රතිපත්තිය තව වටේකින් ඉස්සරහට ගන්න. ඒ නිසා ඒක අපි හිතන්නේ මේ ප්‍රතිපත්තිමේ හැරුම් ලක්ෂයක් කියලා. මන්ත්‍රීතුමා ඒකමතුමාට මම ප්‍රශ්නයක් කරනවා. දැන් අපේ රටේ දැන් වෙනකොට නිෂ්පාදන ආර්ථිකය සම්බන්ධයෙන් යම් කිසි මාතෘකාවක් හදලා තියෙනවනේ. ඒ කියන්නේ නිෂ්පාදනය හරහා තමයි අපිට දැන් ගොඩ එන්න පුළුවන් කියන කාරණේ. ඒකෙත් පොඩි ඇත්තක් තියෙනවා කියලා අපිට පිළිගන්න පුළුවන්. නමුත් සේවා ආර්ථිකය ගැන වැඩිපුර කතාවක් වෙන්නේ නැහැ මේ දවස්වල. මම කියන්නේ සංචාර කර්මාන්තය වගේ දේවල් කඩා වැටුණත් මම කියන්නේ වරාය වගේ දේවල් වරාය හරහා අපි දෙන සේවාවන් වගේ දේවල් ගත්තොත් දැන් සේවා ආර්ථිකය සම්බන්ධයෙන් මොකද ඔබතුමාලාගේ අදහස්? මම කියන්නේ මේ වෙලාවේ මතු කරලා තියෙන වැඩිපුර නිෂ්පාදන ආර්ථිකය නිසා කතා නොකරන පැත්ත ගැන වැඩිපුර මම කැමතියි ඔබතුමාගේ අදහසක් ගන්න සේවා ආර්ථිකය සම්බන්ධයෙන්. ඔව් අපි හිතන්නේ දැන් නිෂ්පාදන ආර්ථිකය කියලා කියන එකට මේ සේවා අතහැරලා ඒක සාකච්ඡා කරන්න බෑ. ඒක වැරදි. නමුත් ආර්ථිකයක නිෂ්පාදන පංගුව සැලකිය යුතු ලෙස ප්‍රසාරණය කරන්න ඕනේ. ඒක කෘෂි කර්මාන්තයේ කාර්මික ක්ෂේත්‍රයේ හැම ක්ෂේත්‍රයකම ප්‍රසාරණය කරන්න ඕනේ. ඒ වගේම සේවාංශයත් වැදගත්. ඒ නිසා දැන් මම නැවත කියන්නේ මේ ආපු අර්බුදය නිසා තමයි මේ ওই වවනේ වනම්මනම් කතා කරන්නේ.
ඕක නෙමෙයි මේ පාලකයින්ගේ නැත්නම් මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඕක නෙමෙයි. මේක කිසිම වෙනසක් නැහැ. පහුගිය ආණ්ඩුවේ ප්‍රතිපත්තියෙන් වෙනසක් නැහැ. ඒක අපිට මං හිතන්නේ දැන් ඔය හාමුදුරුවන්ගේ මැසිවිල්ල ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලන්ට අන්තිමට දැන් තීරලා තිනවා මේ අර හිටපු එක්කෙනාම තමයි මේ ඇවිල්ලා තින්නේ අපහුගිය. මුණමාරු වෙලා. ඒකේ තීරුම තමයි ප්‍රතිපත්තිය එකයි ඉස්සරහට යන්නේ. ඉතින් ඒ නිසා අර අපි දැන් නිෂ්පාදනයේ වර්ධනය කරනකොට එහෙම එකක් නැහැ. විශේෂයෙන් ඔබ වරාය සම්බන්ධ ප්‍රශ්න මතු කරා. ඉතින් අපිට තියෙන ලොකුම ගැටලුව තමයි වරාය විශාල ආදායමක් ලබන ආයතනය. දැන් වරාය පෞද්ගලීකරණය කරන්නේ නැත්නම් මේ කෑල්ලක් විකුණන්නේ. කෑල්ලක් විකුණනොත් ඔක්කොම විකුණනවද කියලා පැහැදිලිත් නැහැ කැබිනට් පත්‍රිකාවට අනුව. මොකද 149ක් අදානි ගෲප් එකට දෙනවා කියලා කිව්වට ඒක පස්සේ වුණනම් ඒ ප්‍රතිශත වෙනස් කරන්න පුළුවන්. ඒතකොට ඒකට අනුව ගත්තාම වරාය සම්පූර්ණයෙන් අපිට අයිතිය හැමියෙන්න පුළුවන්. ඒක එක පැත්තකින් ආර්ථික ප්‍රශ්නයක්, තව පැත්තකින් විශාල දේශපාලන ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි චීනට දීලා තියෙනවා හම්බන්තොට වරාය. ඊළඟට කොළඹ වරාය නැගෙනහිර ජටිය දෙනවා ඉන්දියාවට. දැන් මේ ඔක්කොම වරාය ටික දුන්නාම අපිට හදිසියෙ මොනවා හරි ගොඩ බාන්න වුණොත් එහෙම අපිට ඒ රටවල් වලත් එක්ක පින්සෙන් වෙනවා. මේ රටවල් ඉස්සරහා දන ගහන්න වෙනවා. මේ කරන් යන වැඩේ ප්‍රතිඵලයි. සහ මේ රටවල් දෙකක් ලෝක බලවතුන් දෙන්නෙක් ගෙනලා මේක ඇතුළට ගෙනලා ওই විදිහට ඉඩකට හැදුවාන් පස්සේ ඒ ලෝක බලවතුන් අතර එන ගැටුමක අපි වාර්ෂෝකරුවෙක් වෙනවා. ඒ නිසා ඊටාම වැරදි ප්‍රතිපත්තියක් තමයි ක්‍රියාත්මක කරමින් ඉන්නේ. අමතර කරුණු මම කිව්වේ. ඒ නිසා මේ වරාය සම්බන්ධ ප්‍රශ්නේ ගත්තත් මේ ආණ්ඩුවේ මොකද වරාය විකුණන එකට දැන් හම්බන්තොට වරාය විකුණන පිට නැවත පවර ගන්නවා කියලා. ඒකට විරුද්ධ උද්ඝෝෂණය කරා. පාගමන්ගේ ගුටි ගාවා ඒගොල්ලෝ. ඒ ආපු හට්ටි දැන් කොළඹ වරාය නැගෙනහිර ජටිය විකුණනවා. ඉතින් එතකොට අපිට පැහැදිලි ප්‍රතිපත්තිය මොකක්ද කියලා. හොඳයි මම කැමතියි මේ කතාව පොඩ්ඩක් වෙනත් පැත්තට යොමු කරන්න. මේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහත්මයා පැත්තට යොමු වෙන්න. දැන් ඊයේ තිබ්බා ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. මොකක්ද කොමියුනිස්ට් පක්ෂයේ ස්ථාවරය ඔබතුමා ප්‍රධාන ලේකම්වරයා පළාත් සභා මැතිවරණයේ දැන් ලබන අවුරුද්දේ පැවැත්වීම සම්බන්ධයෙන් මොකක්ද කොමියුනිස්ට් පක්ෂයේ දරන ස්ථාවරය? මම හිතන්නේ අපි ඊයේ ඒ සාකච්ඡාවේදී තා පැහැදිලිව රජයේ නායකයින්ට අපි දැන්නුවා අපි පෙනී සිටිනවා පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි කියලා. ඒ සඳහා තමයි අපි පෙනී සිටින්නේ. මොකද පළාත් සභා කියලා කියන්නේ පළාත් සභාව දැන් අවුරුදු ගණනාවක් තිස්සේ මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මම කියන්නේ ඒ කියන්නේ පළාත් සභාව වලට മന്ത്രിවරු නැහැ. ඒ කියන්නේ ජනතාවගේ නියෝජිතයින් නැහැ. නමුත් පළාත් සභා තියෙනවා. ඒවයි නිලධාරීන් ඉන්නවා. එතකොට ඒ අය ක්‍රියා කරමින් ඉන්නවා. නමුත් ජනතාවගේ නියෝජනය එතන නැහැ. ඒක තමයි තියෙන තත්ත්වය. සමහර ඒවා අවුරුදු 4ක් විතර වෙනවා මැතිවරණ නැතිව. ඉතින් කාරණේ තියෙන්නේ අපි දන්නවා පළාත් සභාව කියන්නේ අපි අපේ රටේ පවතින ජනමාර්ගික ප්‍රශ්නයේ කොටසක් විදියට ඒකට විසඳුමක් විදියට ගෙනාපු ආයතනයක්. අද උතුරේ එතකොට මේ පළාත් සභාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් ඒ තත්ත්වය තුළ අපි කල්පනා කරනවා මේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ආයතන හැටියට ඒවා ක්‍රියාත්මක විය යුතුයි. ඒ සඳහා ඒවට මැතිවරණ පැවැත්විය යුතුයි. ඉතින් නමුත් බොහෝ දෙනෙක් කල්පනා කරනවා තියෙන කොවිඩ් තත්ත්වය තුළ මැතිවරණයකට යන්න පුළුවන්ද කියන වගේ කාරණාවල්. ඒවා අවශ්‍ය නම් ඒවා යන්නට බැරි කමකුත් නැහැ. යම් උපමාන සකස් කරගෙන නමුත් ඒ රජය මං හිතන්නේ කල්පනා කරනවා තව ටික කාලයක් මේක කල් ගන්න මැතිවරණයට කොමියුනිස්ට් පක්ෂය නම් පෙනී සිටින මැතිවරණයක් පැවැත්විය යුතුයි කියලා. ඔව් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නීතිඥ කීර්ති උඩවත්ත මහත්මයා සම්බන්ධ වෙන්නේ. මං කැමතියි ඔබතුමාගෙන් දැනගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය මොකක්ද? ඔබතුමාලගේ හිට මා නිවැරදි නම් මධ්‍යම කාරක සභාව පවා රැස් වෙනවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරේවි හිට බොහෝ විට. දැන් මොකක්ද නිදහස් පක්ෂයේ දරන ස්ථාවරය පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන්? මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක්. අපි හෙට රාත්‍රියේ හමු වෙනවා. ඇත්තෙන්ම මම හිතනවා අපිට වැදගත් තීන්දුව රාශියක් මේ සම්බන්ධයෙන් ගන්න පක්ෂය අදහස් කරනවා. මොකද මේ අවුරුද්දක් තුල අපි රජයේ පාර්ශවකරුවන් වශයෙන් ඉඳලා ලබාගෙන තියෙන ජයග්‍රහණ මොනවද? ඒ වගේ මේකේ ධනාත්මක සහ ඍණාත්මක තත්ත්වයන් පිළිබඳ විශ්ලේෂණයක් කරලා අපි ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද කියන ප්‍රශ්නය අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දෙක අපි පළාත් සභාවලට මුලින්ම විරුද්ධ වෙච්ච දේශපාලන සංවිධානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. සිරිමාව බණ්ඩාරනායක මැතිණිය පිටකොටුවේ බෝගහ යට කරපු ඒ සත්‍යක්‍රියාව තුළ ජීවිත ගණනාවක් පරිත්‍යාග කරලා දේශපාලන වශයෙන් අපි විශාල කඩාවැටීමකට ලක් වුණා. පළාත් සභා මැතිවරණට ඉදිරිපත් නොවීම තුළ. හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොමැතිවීම නිසා වෙනත් දේශපාලන බලවේග
ඒ රික්තය පුරවන්න ඉදිරිපත් වුණා. අපි දේශපාලන වශයෙන් පසුබෑමකට ලක් වුණා. ඒ නිසා විවේචනාත්මකව තමයි අපි මුලින් ඉඳලම පළාත් සභාවට සහාය දුන්නේ. නිසා පළාත් සභාව පිළිබඳව අපේ ලොකු පැහැදීමක් නැහැ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්වරයා රෝහන් ලක්ෂ්මන් පියදාස මහත්මයා පසුගිය දවසක පුවත්පතකට මාධ්‍ය සාකච්ඡාවක් ලබා දෙමින් කියලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යම් ආකාරයක දැඩි කලකිරීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වෙද්දී දෙන්නේ කියලා. අපි දැක්කා ඔබතුමාලා පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා දයශ්‍රී ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයාත් පහුගිය දවසක් කියලා තිබ්බා නිදහස් පක්ෂයේ ඉන්නේ දැඩි කලකිරීමක් කියන කාරණේ. දැන් මෙවන් තත්වයක් තුළ පළාත් සභා මැතිවරණයට ඔබතුමාලා වෙනම පාර්ශවයක් විදිහට ඉදිරිපත් වීමේ සූදානමක් තිබෙනවා කියලා ඇතැම් මාධ්‍ය වාර්තා පළ වෙනවා. ඒක නිවැරදිද? يعني තුන්වෙනි පාර්ශවයක් විදිහට පැහැදිලිව කලකිරීම පිළිබඳව කිසි ගැටලුවක් නැහැ. එහෙම එකක් තියෙනවා. කලකිරීමක් තියෙනවා. මොකද පක්ෂයක් හැටියට අපි පොදු ජන පෙරමුණ සමග සන්දානගත වෙලා තමයි මේ සහයෝගය ලබා දුන්නේ. යම් කිසි ඒකපත්ත ගිවිසුමක් අත්සන් කළා ඔබතුමාලා. ගිවිසුම එකක් නෙමෙයි. දෙක තුනක්ම අත්සන් කළා. නමුත් සාමාන්‍යයෙන් අර බලය ලැබුණාම උගාත් දේශපාලන පක්ෂ කටයුතු කරන්නේ බොහොම අත්නෝමතික විදියට. ඒ අනුව කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බරපතල අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. අපිට පොරොන්දු වුණා කැබිනට් ඇමති ධූර 3ක් දෙනවා කියලා. 2යි දුන්නේ. ජාතික ලයිස්තුවෙන් දෙන්නෙක් දෙනවා. දැන් විශේෂයෙන් මම කියන්න ඕන ඔබතුමා රෝහණ ලක්ෂ්මන් මහත්මයා ගැන කතා කරපු නිසා පොදු ජන පෙරමුණට එකතු වීම සඳහා දැවැන්ත කාර්යභාරයක් පක්ෂය තුල ඉටු කරපු නායකයෙක් එතුමා. එතුමාට ලේකම්කම දාලා යන්න සිද්ධ වුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ දැඩි විරෝධයට ලක් වෙලා ඇතිවෙච්ච අර්බුදයේ හැම හේතුව එතුමා ඇතුළු කණ්ඩායමක්. ඒ කණ්ඩායම තුළ අපිත් හිටියා. පොදු ජන පෙරමුණ සමග එකතු වෙලා අපි අනාගත දේශපාලන ක්‍රියාවලියට දායක වෙන්න ඕනේ කියන කාරණා. නමුත් එහෙම කරපු ඒ රෝහණ ලක්ෂ්මන් පියදාසටවත් සාධාරණයක් ඉෂ්ට කරන්න වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවය කටයුතු කළේ නැහැ. එතුමා දැඩි කලකිරීමකින් ඉන්නේ මම පෞද්ගලිකව දන්නවා. එතුමා ගැන ඇත්තටම මේ තත්වය තුල අපි විතරක් නෙවෙයි පොදු ජන පෙරමුණ සමග ඒකරාශී වෙලා තියෙන අනිත් කණ්ඩායම් වලත් බරපතල ප්‍රතිවිරෝධතාවයන් තියෙනවා. දැන් මෙතුමා සදාන් ඔබතුමිය ප්‍රශ්නයක් ඇහුවා නැගෙනහිර යටිය පෞද්ගලීකරණය ඉන්දියාවට ලබා දීම පිළිබඳ ප්‍රශ්නය. ඒකෙද්දි ජාතික නිදහස් පෙරමුණත් ඉන්නවා පැහැදිලිවම ඒකට විරුද්ධව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය මේ වෙනකොට අපි කියලා තියෙනවා. අපේ ප්‍රධාන ලේකම්තුමා කියලා තියෙනවා අපි ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. දැන් නිතයිතුමා දැන් අපි දකින්නෝනේ ආණ්ඩුව කසුන් අවසන් ප්‍රශ්නය. දැන් මේ සාමාන්‍යයෙන් ඡන්දයකට යන්න කලින් ඡන්දෙට කලින් ඒකාබද්ධ ගිවිසුම් අත්සන් කරනවා ප්‍රතිපත්ති ප්‍රකාශ එකතු වෙලා හදනවා. හැබැයි බලය ලබා ගත්තට පස්සේ ඒ කියන්නේ අනිත් හවුල්කාර පක්ෂවල අදහස් ගන්න නැද්ද? ඒ කියන්නේ ආණ්ඩුවේ ඉන්න 1 2 3 වගේ තැන් තුනක අදහස් විතරද ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ? ඒකද මේ කියන තත්ත්වය? 1 2 3 නැත එකේ අදහස ගමුකෝ. එක්කෙනෙකුටත් අදහස් ගන්න පුළුවන්, දෙන්නෙකුටත් ගන්න පුළුවන්, 3 දෙනෙකුට, 5 දෙනෙකුට, 10 දෙනෙකුට ගත්ත හැකි. හැබැයි මේ ගන්න අදහස් තුල මේ බලවේගය ඒකරාශී කර ගැනීමට අරමුණු කරගන්න ඕන. හරි? දැන් ස්වාමීන් වහන්සේලා කියන්නේ මේ රජයේ බලයටපත් කරන්න දායක වෙච්ච විශාල කණ්ඩායමක්. හරි? එතකොට මේ ඒ වගේම දැන් ගියවැදි කුමාරතුංග මහත්මයා පැහැදිලිව කියලා තිබුණා මම දැක්ක පුවත්පතකට. ඔවුන් සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙනවා කියලා මේ පළාත් සභා මැතිවරණයේ කඩිමුඩියේ පැවැත්වීම ගැන. කොමියුනිස්ට් පක්ෂයේ ස්ථාවරය එතුමන්ලගේ අනන්තතාවයක් ගැන ප්‍රකාශ කර බව ඇත්ත. අප කියන්නේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් මේ රට තුල නැහැ. හරි? පාර්ලිමේන්තුව පිටවීම ඉතාම අත්‍යවශ්‍ය කාරණාවක් වුණා මේ අවස්ථාව වෙනකොට. නමුත් පළාත් සභාව පිළිබඳ එහෙම අවශ්‍යතාවයක් අපි නම් දකින්නේ නැහැ. දැන් බලන්න අවුරුදු 4ක් වෙනවා සමහර පළාත් සභා විසිරුවා හැරලා. ඒවා දුවනවනේ.
සමාවෙන්න අශෝක් අබේසිංහ මන්ත්‍රීතුමා අර ඔබතුමාලා ගියසරේ අර මේ පළාත් සභා සම්බන්ධයෙන් පටතක් ගෙනාට පස්සේ ඒකට විරුද්ධව ඡන්දේ ප්‍රකාශ වුණාට පස්සේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කරන්න අගමැතිතුමා ප්‍රමුඛ කමිටුවක් පත් කරන්න. ඒතර ඇත්තටම වාර්තාවට මොකද උනේ? ඇයි ඒක පරක්කු උනේ? මොකක්ද හේතුව? ඒ කියන්නේ අනුරාධ මොකද්ද මොන පළාත් සභා සම්බන්ධ පළාත් සභා පනත මැතිවරණ ක්‍රමයේ පළාත් සභා පනත සම්මත වුණානේ. ඒක සම්මත වුණේ 50ට 50ටනේ. අනුපාත ක්‍රමයට 50යි කොට්ටාස් ක්‍රමයට 50යි. දැන් ඒක තමයි දැන් නීතිය බවට පත් වෙලා තියෙන්නේ. දැන් මේ නීතිය මත පළාත් සභා මැතිවරණයක් තියෙනවා නම් තියන්න වෙන්නේ ඒ පනතට අනුව. දැන් මම දැක්කා මේ රජයේ බලධාරීන් කියනවා පැරණි ක්‍රමයට තියන්න ඕනේ කියලා. පැරණි ක්‍රමයට තියනවා පාර්ලිමේන්තුවට ඒ පනත වෙනස් කරලා කමිටුවක් පත් කරලා ඒ වැඩ පිළිවෙල කරන්න ඕනේ. ඉතින් එහෙම කාලයක් අපිට දැක්කා දැන් එක එක පක්ෂ කමියුනිස්ට් පක්ෂය එකක් කියද්දි ශ්‍රී ලංකා පක්ෂය තව එකක් කියද්දි සමහර තව ගෙවිඳු කුමාරතුංග මැතිතුමාලා වගේ අය කිව්වා දැන් 20 වෙනි සංශෝධනය සම්මත කරගත්තේ දෙවෙනි පදවි ප්‍රාප්තිය නොවැම්බර් 14 2021 නොවැම්බර් 14 ඉස්සෙල්ලා අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා. ඒතකොට අලුත් ව්‍යවස්ථාවක් ගේනවා නම් ඇයි පළාත් සභා කියන ප්‍රශ්නේ තමයි දැන් ඒගොල්ලෝ නමතු කරන්නේ. විශේෂයෙන් මේවට හුඟක් ප්‍රශ්න මේ ඉන්දු ලංකා ගිවිසුම මේ යුද්ධ නිසා ඉන්දු ලංකා ගිවිසුම හරහානේ පළාත් සභාවේ යුද්ධයට විසඳුමක් ලෙස දැන් ඉතින් දැන් ගිය අවුරුද්දේ මම දැක්කා මේ මහ බැංකුව වාර්තාව අනුව පළාත් සභා 9 ආදායම බිලියන 90යි. වියදම බිලියන 310යි. බිලියන 220ක් මධ්‍යම රජයෙන් දෙන්න ඕනේ පළාත් සභා නඩත්තු කරන්න. බිලියන 220ක් කියන්නේ කෝටි 22000ක්. කෝටි 20000ක් කියන්නේ රජයේ 2019 රජයේ ආදායම ගත්තාම 12ක්. දැන් තියෙන රාජ්‍ය ආදායම ගත්තොත් 15ක් විතර. රාජ්‍යයේ ආදායමෙන් 15ක් පළාත් සභා නඩත්තු කරන්න මේ වෙලාවේ දෙන්න පුළුවන්ද? දැන් කොහොමද දැන් ඒක යනවා? ඉතින් මේක පළාත් සභා තියෙන එකේ තියෙන ප්‍රශ්නේ ඒකයි. ඉතින් ඒකට එක එක දේශපාලන පක්ෂ යම් යම් මත දාරනවා. ඉතින් කෙසේ වෙතත් දැන් ආණ්ඩුව තුළම පරස්පර විරෝධී මත තියෙද්දි මම හිතන්නේ ඒකට ආණ්ඩුව තුලින් තීන්දුවක් ගන්න ඕනේ. ස්වාමින් වහන්සේලා කියනවා මේ මම දැක්ක සමහර ස්වාමීන් වහන්සේලා කියන මේ පළාත් සභා මැතිවරණය આવොත් ආණ්ඩුව පරාජය කිරීම සඳහා උන්වහන්සේලා පෙරමුණ ගන්නවා කියලා. එතකොට එක එක මත තියෙනවා. ඉතින් කෙසේ වෙතත් ආණ්ඩුව තීන්දුවක් ගත යුතුයි. මේ කොවිඩ් වසංගතයක් වෙලා බිලියන 100ක් ඉල්ලනවා මේ බිලියන 10ක් ඉල්ලනවා කොවිඩ් එන්නත ගෙන්න ගන්න ණයක් ලෝක බැංකුවේ. එහෙම ඉල්ලද්දි මේ වෙලාවේ මේ පළාත් සභා මැතිවරණ තියන්න මුදල් වියදම් කරන රජයට මුදල් තියෙයිද? මන්තුමා අපේ මාතෘකාව 2021 ආර්ථික අභියෝග ජය ගැනීම කියන එක. අපි ඒක ගැන වැඩිදුර කතා කරොත් හොඳයි කියලා මට හිතෙනවා. දැන් මෙතන සාකච්ඡා වුණ හැමෝගෙම රාජ්‍ය ආදායම බිඳ වැටීම කියන කාරණේ සහ අපි කොහොමද කොවිඩ් වසංගතයත් එක්ක සහ මේ තිබ්බ ආර්ථික අභියෝගත් එක්ක දිගින් දිගටම අපිට රටක් විදිහට බලපාන්න වෙච්ච කාරණා. දැන් රාජ්‍ය ආදායම බිඳ වැටීම කියනකොට රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බදු ආදායම. හැබැයි පසුගිය රජයට එල්ල වූ චෝදනාවත් විවිධ බදු වර්ග ජනතාවට ඇඟට පටවලා ජනතාව පීඩාවට පත් කළා කියන කාරණය දිගින් දිගටම මතුවෙලා ඒක මැතිවරණ වේදිකාවටත් ඇවිල්ලා ඒක අවාසියක් වෙන්නත් ඇති ඔබතුමාලගේ මැතිවරණ ව්‍යාපාරයට පවා. දැන් නව රජයේ බදු ආදායම රුපියල් බිලියන 600ක් විතර අහිමි කරගෙන තියෙනවා මේ බදු සංශෝධනත් එක්ක. ඇයි ඔබතුමාලා ඒ බදු ආදායම ජනතාවට අර විදිහට විවිධ බදු ගහලා මේව කරලා රාජ්‍ය ආදායම හොයාගන්න සිද්ධ වුණේ? ධර්මශ්‍රී මේ රජයට රටට බදු එන්නේ ඍජු බදු අක්‍ර බදු කියලා දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් බදු ආදායම බදු සහ බදු නොවන ආදායම කියලා දෙකක් විදියක් තියෙනවා. එතකොට රජයේ ආදායම එන්නේ 43%ක් එනවා ආදායම් බදු. 37%ක් එනවා රේගු බදු. 11.5%ක් එනවා රාජ්‍ය දෙපාර්තමේන්තු වල ලාභය. මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වගේ නේ වගේ. 8.5%ක් 9ක් පමණ එනවා මත්පැන් බදු. එහෙම තමයි රාජ්‍ය ආදායම හැදිලා තියෙන්නේ. 1948 නිදහසෙන් පස්සේ මේ රටේ රාජ්‍ය ආදායම දළදේ නිෂ්පාදනයේ සාපේක්ෂව වැඩිම තිබුණා 1978. ඒ 29.6ක්. ඊට පස්සේ 1994 අපි චන්ද්‍රිකා මැතිණියට ආණ්ඩුව දෙද්දි 22.9යි. හැබැයි 2015 අපි ආණ්ඩුව ගද්දි ඒක 11.6ට අඩු වෙලා තිබුණා. අපි 2019 වෙද්දි ඒක 14ට වැඩි කරලා තිබුණා. දළදේ නිෂ්පාදනය. හැබැයි අද වෙද්දි මෙතුමා කිව්වා වගේ 10%ට වඩා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට 10%ට වඩා අඩු වෙලා 9%ට වල ආදායම වැඩි අඩු වෙලා තියෙනවා. ලංකා ඉතිහාසයේ නිදහස් පස්සේ වැඩිම ආදායම
2019 වසරේ තමයි ආවේ. 2019 වසරේ අපේ රාජ්‍ය ආදායම බිලියන 1991යි. කෝටි 1,99,000. ඒ කියන්නේ බදු ආදායම. සියල් සමස්ත ආදායම. බදු සහ බදු නොවන ආදායම. බදු සහ බදු නොවන ආදායම. එතකොට දැන් මේක ආණ්ඩුව 2019 මේක කෙරුවේ. දැන් ඇයි අපිව ලෝක ශ්‍රේණිගත කිරීම වලින් පහළ දාලා තියෙන්නේ? රාජ්‍ය ආදායම ඕනේ. රාජ්‍ය ආදායමක් නැතුව කොහොමද ගෙවන්නේ? අපිට තියෙන ගෙවීම. දැන් අපේ රාජ්‍ය ආදායම මේ ආණ්ඩුව ආපු ගමන් 2019 බිලියන 600කින් අඩු කරගත්තා. බදු NBT EST ඔක්කොම ආර්ථික සේවා ගාස්තු ඔක්කොම අඩු කරා. එතකොට ඒ තුල දැන් බලන්න මේ වසරේ දැන් 2020 වසර තාම අපි 2020 2020 ණය වාරික පොලිය කෝටි 1,95,000යි. බිලියන 1,950යි. ආදායම ඇස්තිමේන්තු කරලා තියෙනවා බිලියන 1,500ක් 2020 අයවැය. හැබැයි 1,500ක් එන්නේ නැහැ. අපි පුරෝගතනය කරනවා අපි හිතනවා බිලියන 1,300කට වැඩිය එන්නේ නැහැ කියලා. ඒතකොට රාජ්‍ය ආදායම බිලියන 1,300ක් තියෙද්දි දැන් බිලියන 1,900 තමයි වැඩිම ආදායම 2019 ආවේ. ඒකෙන් බිලියන 600ක් අඩුවම 1,300 අපි කොවිඩ් එක ගත්තා 1,200ක් එයි. එතකොට අපේ රාජ්‍ය ආදායම මදි ණය වාරික පොලිය ගෙවන්න. එතකොට වැටුප් වලට යනවා බිලියන 700ක්. එතකොට විශ්‍රාම වැටුප් වලට යනවා බිලියන 300ක්. බිලියන 1000ක් කෝටි ලක්ෂයක් ඕනේ ණය කියන්නේ පඩි වලටයි විශ්‍රාම වැටුප් වලටයි. එතකොට සහන ආධාර පෞර සහන ආධාරයේ සමුදේ ඒ සහන ආධාරයට යන බිලියන 600ක්. එතකොට බිලියන 1,600ක් වනේ සහන ආධාර එතකොට විශ්‍රාම වැටුප් වලට. ඒක එහෙමම තියෙද්දි ණය වාරික පොලිය බිලියන 1,950 කෝටි 1,95,000 තියෙද්දි ආදායම කෝටි 1,300ට අඩු 1,30ට අඩු වෙලා. ඉතින් එතකොට රට කොහොමද ඉදිරියට යන්නේ? ණය ගන්න නැතුව රටක් යන්න බෑ ධර්මශ්‍රී. ලෝකේ ණය වැඩිම රට මොකද්ද? ජපානය. දළදේශ නිෂ්පාදනයට සාපේක්ෂව 266ක්. 266ක් ණයයි. ඊට පස්සේ ණය වැඩිම රට මොකද්ද? ඉතාලිය. දළදේශ නිෂ්පාදනයට සාපේක්ෂව 236ක් ණයයි. ඊට පස්සේ ණය වැඩිම රට එංගලන්තය 110ක්. ඊට පස්සේ ඇමරිකාව 100ක්. අපි තාම 80යි 90යි. දළදේශ නිෂ්පාදන සාපේක්ෂ ණය. අපි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ අපේ ණය ගෙවන්න ආදායම මදි. ආදායමට වඩා ණය ගෙවන්න තියෙනවා. ණය වාරික පොලිය. හැබැයි ජපානයේ ණය වාරික පොලිය ගෙවන්න යන්නේ ආදායමෙන් 125යි. ආදායම 125යි. ඒක තමයි බලන්නේ ලෝකේ අපිට ණය දෙන්න ණය ගෙවන්න බැරි වෙන රටක් විදියට ශ්‍රේණිගත කිරීම වලින් රේටින්ග්ස් 3 පිච් Moody's ඔක්කොගෙම අපේ අඩු කරලා තියෙන CCC තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ අපේ ආදායම අඩු කිරීම. දැන් කොහොමද ආදායම වැඩි කරන්නේ? දැන් ආදායම වැඩි කරන්න දැන් බදු මේ දැන් නිෂ්පාදන ආර්ථිකයක් ගැන හොඳ ලස්සන කතා කරන. අපි 48 ඉඳන් කියනවා නිෂ්පාදන ආර්ථිකය. කියන්නේ මේ දේශාන් 1948න් පස්සේ දැන් මේ අවුරුදු 7 අපි ලැජ්ජා වෙන්න ඕනේ මේකට සියලුම පාලකයෝ. ආදායමට වියදම අඩු වෙලා තියෙන අවුරුදු 4යි. ලංකා ඉතිහාසයේ අවුරුදු 4යි ආදායමට වියදම අඩු වෙලා තියෙන්නේ. හැබැයි මේ කොච්චර කෑ ගැහුවත් පසුගිය රජය ගෙවුම් ශේෂයේ අතිරික්තයක් තිබුණා. 2017 2018 වසරේ මේක ඔයගොල්ලෝ දන්නවා ඇති. රාජ්‍ය ආදායම ඇති වුණා මේ ණය පොලිය ගෙවන්න. වාරිකේන මේ පොලිය සහ වැටුප් ගෙවන්න. එතකොට ඉතුරුවක් තිබුණා. වැටුප් සහ පොලිය ගෙවපුවාම ඉතුරුවක් තිබුණා 2017 18. දැන් ණය පොලිය ගෙවලා වැටුප් ගෙවපුවාම ගෙවන්න සල්ලි මදි. මේ තත්ත්වයේ මේ රාජ්‍ය ආදායම වැඩි කරගන්න ඕනේ. රාජ්‍ය ආදායම වැඩි කරන්නේ නැතුව දැන් බලන්න ලංකා ඉතිහාසයේ ණය වැඩිම ගන්න වසර දෙක බවට පත් වෙලා තියෙනවනේ මේ අවසර දෙක. දැන් අපි දෙද්දී 1950 අපේ ණය තිබුණේ බිලියන 650යි කෝටි 65යි. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 බලයට ගද්දි කෝටි බිලියන 2220යි කෝටි 2,20,000යි. මෙතුමා අපිට දෙද්දි බිලියන 7,500 කෝටි 7,50,000යි. අපි ඒගොල්ලන්ට දෙද්දි දැන් මේ දෙද්දි කෝටි 13 ලක්ෂය. එතකොට ඔබතුමාගේ රජයේ කාලේ ට්‍රිලියන 5කට වැඩිය ණයක් අපි ට්‍රිලියන 5.5ක් කෝටි 5,50,000ක් අපි ණය අරන් තියෙනවා. අපි ණය අරන් දැන් අපි දෙද්දි මං කියවනේ බිලියන 13,000යි කෝටි 1,13 ලක්ෂයයි කියලා. අද වෙද්දි කෝටි 14,50,000යි 14,20යි 50යි අතර තියෙන ණය. ඒතකොට අවුරුද්දට මේ අවුරුද්ද ඇතුළත කෝටි 1,45,000ක් 40,000ක් ණය අරන් තියෙනවා අවුරුද්දට. දැන් මේ වසරේ මෙන්න මේක තමයි හොඳට කල්පනා කරන්න. මෙන්න මේ වසරේ ලංකා ඉතිහාසයේ මෙතෙක් ණය අරන් තියෙන්නේ ණය ගෙවන වාරිකයයි පොලියට සමානව ඊට අඩු මුදලක්. ඒකට උදාහරණයක් මම කියන අවසාන උදාහරණේ 2019 ණය වාරික පොලිය තිබුණා කෝටි 2,10,000ක්. අපි ගත්තේ කෝටි 2,00,000යි ණය අනුමත කරගත්තේ පාර්ලිමේන්තුවේ. ඊට අඩුවේ. හැබැයි දැන් මේ 2020 වසරේ ණය වාරික පොලිය කෝටි 1,95,000 කෝටි 2,85,000ක් අනුමත කරගත්තා. එතකොට දැන් අපි ඒ ගත්ත දැන් පාර්ලිමේන්තුවේ අනුමත කරගත්ත ණය ටික ගත්තාම ඒකෙන් අපි ණය වාරික පොලිය කෝටි 1,95,000 ගෙවුවාම ඉතුරු කෝටි 90,000 ණය කලඹට එකතු වෙනවා. ණය කලඹට එකතු වෙනවා ණය ගොඩට.
ඊට 2021 ණය වාරික පොලිය කෝටි 2,15,000 බිලියන 2,150යි. අනුමත ගත්ත බිලියන 2,970 කෝටි 2,97,000. එතකොට කෝටි 2,15,000 ගෙවුවාම අර ණය අරන් එතකොට තව කෝටි 75,000 80,000ක් ණය කලවට එකතු වෙනවා. එතකොට මේ අවුරුදු දෙක අවසානයේදී දැන් අපි දෙද්දි තිබිච්ච බිලියන 13,000 කෝටි 13 ලක්ෂය දැන් කෝටි 14,50,000 වෙලා තියෙනවා. ඒකට තව කෝටි 1,50,000ක් වෙලා කෝටි 3 ලක්ෂයක් විතර මේ අවුරුදු දෙකට ණය එකතු වෙනවා ණය කලඹට නොගෙවු ණයට. ඉතින් මේකට කවුද වග කියන්නේ? මෙන්න මේකයි තියෙන ප්‍රශ්නේ. ඉතින් අපි හැම වෙලාවෙම කියන්නේ මේ ණය ගොඩේ එරිලා මේකෙන් කවුද ගෙනියන්නේ? මේ ආණ්ඩුව එද්දි තිබුණ ඒක පුද්ගල ණය දැන් විශාල ප්‍රමාණයක් වැඩි වෙයි. මේකට මේ දැන් සල්ලි අච්චු ගහලා තියෙන ප්‍රමාණය බලන්න. මේ වසරේ බිලියන 600ක් සල්ලි අච්චු ගහලා තියෙනවා. දැන් තව එක උදාහරණයක් කියන්න. දැන් ඊයේ පෙරේද මුල් ගාලා තිබ්බා. මේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර පොතුහැර ගලගෙදර මාර්ගය. බිලියන 2ක් යනවා. ඩොලර් බිලියන 2ක්. කෝටි ඒ කියන්නේ කෝටි 40,000ක් විතර යනවා. කෝටි 75,000ක් හදලා. ඒගොල්ලෝ කියනවා අපේ රටේ සල්ලි වලින් හදනවා. ඕක ඉස්සෙල්ලා අපේ කාලේ අපි ජපානයත් එක්ක තායිසේ සමාගම තමයි ඒගොල්ලෝ ටෙන්ඩර් කැන්වල අරන් තිබුණේ. ඒක කරන්න හිටියේ. ණය ආධාරයක් මත. දැන් අපේ සල්ලි වලින් කොහොමද කරන්නේ? අපේ රටේ 2021 ආදායම මදි නම් ණය වාරික පොලිය ගෙවන්න. අර සල්ලි ටික කොහෙන්ද හොයන්නේ? සල්ලි අච්චු ගන්නත් හොයන්න බෑනේ. ඔව්. ට්‍රිලියන 5.5ක ණයකුත් අරගෙන ඔය අවුරුදු 5ට ඔබතුමාලාටත් බැරි වුණානේ මේ වැඩේ කරගන්න. මොකද්ද? ට්‍රිලියන අදුම ගානේ අධිවේගී මාර්ග දෙකවත් ඉවර කරගන්න බැහැ. මේ මම මල්ලඟ තියෙන ඔන්න ඔය ප්‍රශ්නේ අහයි කියලා තමයි මම මෙන්න මේක ගෙනාවේ. මම ඔබතුමාට සාමාන්‍යයෙන් බලන්න දෙන්න. මේ තියෙන්නේ 2000 list of agreement signed during 2015 11 and 2019 63. මේකේ තියෙනවා අපි අස්සම් කරපු ගිවිසුම 105ක්. 105ක්. ඒ වගේම මල්ලඟ තව තියෙනවා මේ අපි කරපු වැඩ අපි ඒ කාලේ කරපු වැඩ මල්ලඟ වෙනම තියෙනවා 2015 කරපුවා. මේ 5500ට බිලියන 5500ට හරියන්න ගිවිසුම් අස්සම් කළා. ඕගොල්ලන්ට එද්දීම පේනවානේ දැන් කැලණි ගඟ හරහා තියෙන පාලම විශාල ව්‍යාපෘති. එතකොට අපි මධ්‍යම අධිමාර්ගයේ මීරිගම සිට මේ ලංකා ඉතිහාසයේ පළවෙනි ලංකාවේ කර්මාන්තකරුවන්ට දුන්නානේ 17 දෙනෙකුට. ඒ වගේ සෑහෙන වැඩ කොටසක් කරලා තියෙනවා. මේ ඒවා මේ සමහර ඒවා කරන්න තියෙනවා. දැන් ඊයේ සුලම් බලාගාරයක් විවෘත කරුවා ඊයේ පෙර ජනාධිපතිතුමා. කවුද ඒක ආරම්භ කළේ 2016? ඒ වගේ එතකොට විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. මෙන්න මේක මම බලන්න දෙන්න. මේකේ තියෙනවා World Bank එකෙන් Asian Development Bank ඒ හැම එකම ගත්ත ඒ වගේ එක කරපුවා. ඉතින් ඒ නිසා ඒ හැම රජයක්ම ණය ගත්තාම ණය අරන් ගන්නවා. ණය ගන්න නැතුව කරන්න බෑ. මොකද රාජ්‍ය ආදායමක් අපිට මදි නිසා. හැබැයි මේවට කරපු ඒවා තියෙනවා. ගිය ආණ්ඩුවත් වැඩලා තියෙනවා අධිවේගී මාර්ග. හැබැයි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ දැන් බලන්න හම්බන්තොටට ගිය ආණ්ඩුව බිලියන කොච්චරක් වේද? කෝටි 45000ක් වේදම් කෙරුවා. ඔයා දන්නවා තාම සූර්යව ක්‍රීඩාංගණයට මත්තල හම්බන්තොට වරාය නීතිගත සංස්ථාවෙන් තමයි හදලා තියෙන්නේ. බිලියන විශාල ගාණක් ගෙවන්න තියෙනවා. තාම ගෙවලා නැහැ. මල්ලඟ එන්නේ මේ කෝප් කමිටු වාර්තාවේ තියෙනවා. මේ තියෙන කෝප් කමිටු වාර්තාව මේක විස්තර තියෙනවා. එතකොට සම්මන්ත්‍රණ ශාලාවක් හැදුවා. සම්මන්ත්‍රණ ශාලාව දැන් එහෙ තියෙනවද? ඒකේ මොකක්ද තියෙන ආර්ථිකයට වෙන වාසිය? දැන් විශාල මාර්ග හැදුවා. මත්තල ගුවන් තොටුපළ ඩොලර් මිලියන 242ක් අරන් තියෙනවා 2010 ණය. ඒක අරන් ඒක හැදුවා. හදලා ඒකට තිබුණ ග්‍රේස් පීරියඩ් එකක් අවුරුදු 5ක් යනකම් ගෙවන්නේ නැහැ. ඊට පස්සේ 2015 ඉඳන් 2031 වෙනකම් ගෙවන්න ඕනේ තමයි තිබුණේ. එතකොට ඒ කාලේ ඒක හරියට ෆන්ක්ෂන් වෙන්නේ නැතුව BI එකෙන් බණ්ඩාරනායක ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ සල්ලි වලින් තමයි ගෙව්වේ. දැන් අද ඔයගොල්ලෝ දකිනවා දැන් ඊපෙට සංචාරක ව්‍යාපාරේ නගවන්න ඕනේ. ඩොලර් බිලියන 8ක් පිටරටින් අපේ මේ රට විරෝ සල්ලි එවනවා. එහෙම තියෙද්දි ඒගොල්ලන්ට දාලා තියෙන නීතිය දැන් යුක්‍රේනයෙන් ගුවන් යානා එනවා. කිසිම ක්වොරන්ටයින් එකක් නැහැ. දවස් 10යි 14ක් අතර මේ රටේ ඉන්නවා. ක්වොරන්ටයින් නැහැ. බෙරගහ පුරුදු වෙලා ඒ ගුවන් යානා මත්තල ගුවන් තොටුපළේ ගොඩ බෑමේ ගාස්තු ආය කරන්නෙත් නැහැ. නවතා දැමීමේ ගාස්තු ආය කරන්නෙත් නැහැ. දබන අවුරුද්දේ 19 වෙනකම් මේ ගජමිතුරන්ට හම්බ කරන්න දීපුවා මේ ඔක්කොම කරන්නේ. දැන් ඊපෙට සීනි ගනුදෙනුව දන්නවනේ. මහ බැංකුව මේකට වැඩි ගන්න රුපියල් 50 මේ බද්ද 725ට අඩු කරපු එකේ. එතකොට පොල් තෙල් වලට බද්ද රුපියල් 150 100ට අඩු කරපු එකේ. මේ අපි කියන්නම් මෙයා කරපු එක. දැන් මට අද ආරංචි වුණා රංජන රාමනායක මැතිතුමා මම දැක්ක ලයිව් මේකක් කරනවා. පිටරට ඉන්න අය කියනවා ඒගොල්ලන්ට ලිස්ට් එකට නම දාන්න ඇග්‍රීමන්ට් එක සයින් කරන්න ඕනෙලු. මෙහෙට එන්න හෝටලේ ඔය ජනාධිපතිතුමා ගජමිතුරන්ගේ හෝටල් වල නවතින්න ඕනේ. ජෝර්ජ් ස්ටුවර්ට් එකට මෙයා කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. දැන් ඔය ටිකට් එක ගන්න ඕනේ උපුල් ට්‍රැවල්ස්. උපුල් ට්‍රැවල්ස් කියන්නේ කවුද දන්නව නේද?
උපුල් ට්‍රැව්ස් කියන ජනාධිපතිතුමාගේ ටිකටින් ඒජන්ට්. එයා තමයි සිවිල් ඒවියේෂන් එකේ දැන් චෑමන් සභාපති. නිව්යෝර්ක් මේ ලොස් ඇන්ජලිස් වල හිටපු අපි ඒවා දන්නවා. එයාගේ ටිකට් එකෙන් ගන්න ඕනේ. දැන් ලොස් ඇන්ජලිස් වල ඉඳන් ලංකාවට එන්න කටායාවෙස් එකේ ඩොලර් 800යි මේ බජට් බිල ටිකට් එක. ඒගොල්ලෝ කියනවා මේකෙන් ගන්න නැත්නම් ලිස්ට් එකට දාන්න උපුල් ට්‍රැවල් එකෙන් ගත්තේ නැත්නම් උපුල් ට්‍රැවල් එකේ ඩොලර් 3600යි. 3600යි. ඒගොල්ලන්ට හම්බ ගන්න දෙයක් දැන් මේ ඕගොල්ලෝ දැන් තුසිත ඔයා දන්නවා ඇති. දැන් ඊයේ පෙරේදා දැන් ගන්න ගාල්ලේ නැවක් තියෙනවා අවුට් හාබර් ගහලා. ඒතකොට ගාල්ලේ වරා ඒ පැත්තට එන නැව් වලට සේවා සපයන්නේ ඒ බෝට්ටු වල ඉන්න අය සමහර අය. දැන් ඒගොල්ලන්ට රස්සාව නැතුව ගිහිල්ලා තියෙනවා. මොකද ගාල්ල වරායට ඒ බෝට්ටුවක් හැබැයි එක සේවා සපයන්න ආපම ඩොලර් 210ක් ගන්නවා. දැන් අර නැව ගහලා ප්‍රධාන ජනාධිපතිතුමා ගෝලේ එවන් ගාඩ් එකෙන් තමයි කරන්නේ. ඩොලර් 1,25,000ක් ගෙවලා කුලියට අරන් නැවක්. ඒ ඔක්කොම නැවට ඒ නැව් වල ඉන්න කාර්ය මණ්ඩල ගල ක්වොරන්ටයින් කරන්න එතෙන්ට. දැන් වෙන කාටවත් කරන්න බෑ ඒ නැව් වලට සේවා සපයන එක. විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා ගාල්ලේ. දැන් ඒගොල්ලෝ අපිට කියනවා. ඉතින් මේකෙදි මේ වටේ ඉන්න සෙන්චයියන්ට විතර හම්බ කරන්න දීලා විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. රට විරුවන්ට මොකද වෙලා තියෙන්නේ? දැන් ඒගොල්ලෝ ඇග්‍රීමන්ට් එක අස්සම් කරුවේ නැත්නම් හෝටලෙට එන්න. මේ සූර්යවේ ගෑනු ළමෙක් කතා කළා රුපියල් 7000 ගානේ දවසකට හෝටලෙට දෙන්න. තව එක්කෙනෙකුට 14 ගානක. ඒගොල්ලෝ කියන අපි මේ සල්ලි එවනවා මෙහෙට. අපිට මේ ඇග්‍රීමන්ට් එක සයින් කරන්න අපේ ලිස්ට් එකට දාන්නෙත් නෑ නම. මන්තුමා එහෙම කරන එක. මේ කීතුඩත් මැතිතුමා මේ රජයේ පාර්ශවයේ නියෝජනය කරන්න ඔබතුමාලා මේකට උත්තරයක් ලබා දෙන්න පුළුවන් ඔබතුමාට මේ කියන කාරණාවලට අවශ්‍ය නෑ ඇත්තටම අපි ආයතනික නාමයන් සඳහන් නොකර උත්තර දෙමු. එතුමා කියපු චෝදනා ඇත්තම කියනවා නම් දැන් මෙතුමාම කිව්වනේ ණය ගන්න නැතුව රටක් දියුණු කරන්න බෑ කියලා. ලෝකේ දියුණුම රටවල් වල සංඛ්‍යාලයකනත් එතුමා කිව්වනේ. ඒ නිසා මේ ණය ගන්න එක මේ රටක් හැටියට මහා ලොකු බරපතල වරදක් නෙවෙයි. හැබැයි ඒ ගන්න ණය අපි යොදවන්නේ මොනවටද කියන එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ණය අරගෙන දැන් උදාහරණයක් ගෙදර ගෘහමූලිකයන් ණය ටික අරගෙන කාලා බීලා නාස්ති කරලා ඒක විනාශ කරනවා වගේ වැඩක් තමයි රජයක් වුණත් ඒ ණය ටික අරගෙන තේරුමක් නැති දේවල් වලට වියදම් කරොත් ඒක ජනතාව මත තමයි ඒක පැටවෙන්නේ. හැබැයි රජයක් විදියට මම මේ රජයේ මම එකයි කිව්වේ ධනාත්මක සහ ඍණාත්මක ලක්ෂණ තියෙනවා කියලා. විශේෂයෙන්ම දේශීය ආර්ථිකය අපනයන නිෂ්පාදන වැඩි කිරීමේ වැඩපිළිවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෞරවනීය ඉතිහාසයක් තියෙනවා. විශේෂයෙන්ම සිරිමාව බණ්ඩාරනායක මැතිණිය, මම හිතන්නේ වීරසිංහ සහෝදර එකඟ වෙයි. ආචාර්ය එන්.එම්. පෙරරගේ මැදිහත් වීමේ අපි ස්වශක්තිය මත පදනම් වෙච්ච දැවැන්ත ආර්ථික වැඩපිළිවෙලක් රටට අඳුන්වලා දුන්නා. ඒක ටිකක් හිරිහැර සාගතයි. මිනිසුන්ට ඒකේ දුකක් දැනුණා. ඒ දැනිච්ච නිසා මොකක්ද වුනේ? අපි 77 ගෙනාවා මෙතුමන්ලගේ ආණ්ඩුව. ගෙනල්ලා එතනින් පස්සේ තමයි වීරසිංහ සහෝදරය කිව්වා වගේ මහා බරපතල ආර්ථික අගාධයකට යන්නේ. දැන් මෙතුමන්ලා කියන විදියට අපි විග්‍රහ කරන විදියට අර තිබිච්ච සුවශක්තිය මත පදනම් වූ ආර්ථික වැඩපිළිවෙල තනිකරම නිදහස් ආර්ථිකය යටතේ පිටරටින් බාණ්ඩ ගෙනීමේ වැඩපිළිවෙලකට ගියා. එතනින් තමයි මේ කඩාවැටීම ආරම්භ වෙන්නේ. ඒ නිසා මේ චෝදනා කරන්න ලේසි. නමුත් මේකේ මූලය හොයාගෙන බලනකොට ඇත්තටම මේ වරද මූලික වශයෙන් සිද්ධ වෙන්නේ 1977න් පස්සේ. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමාට. අපි පළමු වටය තුල සාකච්ඡා කළේ කරුණු කාරණා ගණනාවක් පුළුල්. අපි දෙවැනි වටේ පටන් මේ කරුණු තවදුරටත් වඩාත් ඉලක්කගතව කේන්ද්‍රගතව සාකච්ඡා කරමු, ප්‍රශ්න කරමු කියන කාරණාත් මතු කරමින් අපි මේ වටේ අවසන් කරමින් පළමු විරාමය ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව අපි නැවතත් සටන සාකච්ඡාවට එන්නේ දේශපාලන සංවාදයට. මේ වටේ ස්වභාවය තමයි සුපුරුදු පරිදි හැම ආරාධිතයෙකුටම විනාඩි 4ක කාලයක් ලැබෙනවා තමන්ගේ අදහස් නිදහසේ දක්වන්න. එතනදී ඒ මතු කරන යම් කරුණක් ඒ මොහොතේම ප්‍රශ්න කිරීමේ හැකියාව අනිකුත් ආරාධිතයින්ට තියෙනවා. ඒක බාධා කිරීමක් කරතෙන් නෙවෙයි. නමුත් ඒ ප්‍රකාශය හෝක මතු කරන කරුණ ඒ මොහොතේම ප්‍රශ්න කිරීමේ අයිතිය අනෙක් අයට තියෙනවා. දැන් මේ සාකච්ඡාව තුළ විපක්ෂයේ එක අදහසක් දරද්දී ආණ්ඩුව එක අදහසක් දරන. හැබැයි ආණ්ඩුවේ අදහසත් අපි දකිනවා සමහර වෙලාවට තැන් දෙකකට දෙපැත්තකට තල්ලු වෙන ඉඩ තියෙනවා. දැන් වීරසිංහ මහත්මයාට තමයි පළමු අවස්ථාව ලබා දෙන්නේ. දැන් මේ සාකච්ඡාවේ මතුණු කරුණක් මම මතු කරලා දෙන්නම්, මම මතක් කරලා දෙන්නම්. ඒ කියන්නේ
ඔබතුමාලා පළාත් සභා ඡන්දය තියනවාට පක්ෂය කියන අදහස මතු කළේ. අපි කතා කරන්නේ 2021 ආර්ථික අභියෝග කියන කාරණාවේදී පළාත් සභා වල ආදායම සහ වියදම ගත්තාම එතනදී බරපතල විදිහේ පාඩුවක් රටට සිද්ධ වෙනවා කියන අදහස ඉලක්කම් සහිතව මෙච්චර ප්‍රකාශ කරද්දිත් ඊළඟ අවුරුද්දේ ඇයි ඔබතුමාලා මේකට සහයෝගය දක්වන්නේ කියන කාරණාවත් මතු කරමින් ඔබතුමාට විනාඩි 4 පාවිච්චි කරන්න පුළුවන්. මම හිතන්නේ මම පිළිගන්නේ නැහැ ඒ කියපු කතාවල්. මෙතන මම නොපිළිගන්නා බොහෝ දේවල් කියුණා. මූලික කාරණේ තියෙන්නේ පළාත් සභාවට යන වියදමයි කියන එක. ඒ වියදම කොහොමත් යන වියදමක්. දැන් ওই වියදම් කියලා කියන්නේ මූලික වශයෙන් ඔය ගෙවන වැටුප් රජයේ සේවකීන්ට. දැන් පළාත් සභාව නැහැ කියන්නේ දැන් දැනට නැහැනේ පළාත් සභාව නැහැ කියන්නේ ජනතාවගේ ඡන්දෙන් තේරෙන ඒ නියෝජිතයෝ නැති එක විතරයි. නිලධාරි ඔක්කොම ටික ඉන්නවා. එයාට පඩි ගෙවනවනේ. දැන් අපි හිතමුකෝ හෙට මේ පාර්ලිමේන්තුව එක්කහුව වෙලා මේක පළාත් සභා ක්‍රමය නැහැයි කියලා කියනවායි කියලා. මම හිතන්නේ අපි මේ සේවකයින් අපි ගෙවල් වලට යවන්නේ නැහැ. ඒ අය ඒ ස්ථානවල සේවය කළ යුතුයි. උන්ට වැටුප් ගෙවිය යුතුයි. මේ ඊට අමතරව මෙතන එකතු වන වියදම මම හිතනවා පළාත් සභා මන්ත්‍රීවරු 400ක් විතර තියෙනවා. ඔයාට ගෙවන වැටුපයි සමහරට ඒ අයට යම්කිසි කාර්ය මණ්ඩලයක කීප දෙනෙක් ඉඳීවි. ඒ අයට ගෙවන වැටුප සමහරලාට උන්ට මෝටර ප්‍රවාහන පහසුකමක් දෙනවා නම් ඒක මේ වගේ දේවල් තමයි මේ එකතු වන මුදල්. ඒ කියන්නේ වැඩි වශයෙන් එකතු වියදම් වන්න පුළුවන් මුදල්. ඒක හින්දා ඒ කියන කතාව මම නම් එහෙම පිළිගන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යන්නට බෑ මුදල් වියදම් කරන්නේ නැතුව. දැන් මේක ගෙනාපු කාරණයක් තියෙනවා. ඒක නිසා පළාත් සභා නැති කරන්න පුළුවන් අපි ඊට වඩා මේ රටේ දෙමළ ද්‍රවිඩ ජනතාවට බාර ගන්න පුළුවන් එකඟ වෙන වෙනත් විසඳුමක් තියෙනවා නම් මම හිතන්නේ පළාත් සභාව නැති කරලා වෙන එකකට යන්න පුළුවන් වෙයි. නමුත් දැනට තියෙන තත්වය තුල පළාත් සභාව පැවතිය යුතුයි. ඒකට තියෙන වෙනත් භූදේශපාලනීය ජාත්‍යන්තර දේශපාලන කාරණාවලුත් තියෙනවා. මම හිතන්නේ මම ඊට වඩා ඒකට යන්නේ නැහැ. මම මුලින් ඉදිරිපත් කරපු කරුණු තවදුරටත් මම ඉදිරියට වර්ධනය කරන්න කැමතියි. අපි කිව්වේ රට ආර්ථික අර්බුදයකට ඇවිල්ලා තියෙනවා කියලා. රට මම ඇත්ත වශයෙන්ම මම කිව්වේ නැහැ මේ කොරෝනා නිසා මේ අර්බුදයට ආවයි කියලා. මම කිව්වේ කොරෝනා එන විටත් මේ රට අර්බුදයක හිටියා. කොරෝනා වසංගතය විසින් මේ අර්බුදය උග්‍ර කළා. මම හිතන්නේ ඒක පැහැදිලි. මම මේක ගැන තවත් කියන්නම්. නමුත් මම මේ අර්බුදයේ ස්වභාවය තව පොඩ්ඩක් කිව්වොතින් මේ ජාතික ආදායම ඒකේ මේ බදු වෙනස් වීම ගැන යම් ප්‍රකාශ මෙතන සිද්ධ වුණා. ජාතික ආදායම අඩු වුණාට අපේ රටේ දලදේශීය නිෂ්පාදනය එන්න වැඩි වෙලා තියෙනවා. දැන් බිලියන් 30-40ක තිබිලා බිලියන් 70-80ට විතර කිට් වෙලා තියෙනවා දලදේශීය නිෂ්පාදනය. ඒක පුද්ගල ආදායමත් රටේ වැඩි වෙලා තියෙනවා. ඒකත් වැඩි වෙලා තියෙනවා. හැබැයි ජාතික ආදායම අඩුයි. ඇයි මේ ජාතික ආදායම අඩු වෙන්නේ? ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දලදේශීය නිෂ්පාදනය වැඩි වෙනවා. ඒක පුද්ගල ආදායම වැඩි වෙනවා රටේ. හැබැයි ජාතික ආදායම අඩුයි. ජාතික ආදායම 1978 අපි මෙතනදි කිව්වා 124ක් දලදේශීය නිෂ්පාදනයෙන් 89 වෙනකොට ඒක 120යි. ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ අවුරුදු 10 ඉවර වෙනකොට 95 වෙනකොට ඒක 116යි. දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදියට. එතකොට 2010 ඒක 114යි. 2015 112යි. දැන් මේක අවුරුද්දේ 109යි. මේ අඩු වෙන්න හේතුව තමයි අත වශයෙන්ම රජයට ආදායම් එන ක්‍රම ඔක්කොම නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ යම් ඒ දේවල් මෙතන ප්‍රකාශ වුණා. ආදායම් බදු එකක්. දැන් මෙතන කියව අනිත් ආදායම් උපයන ස්ථාන තියෙනවා. රේගු බදු, සුරා බදු මේවෙන් තමයි බදු එන්න තියෙන්නේ. ඒ අරුණාම රාජ්‍යාංශයේ විවිධ ආයතන වලින් අපි රාජ්‍ය කියන්නේ විවිධ ආයතන වලින් ලැබෙන්න තියෙනවා. මේ ඔක්කොම අඩු වෙලා ගිහිල්ලා තමයි තියෙන්නේ. අද වන විට මේ බදු කියන එකේ බදු අත වශයෙන්ම වක්‍ර බදු තමයි වැඩි. 85ක් ගෙවන්නේ වක්‍ර බදු. සාමාන්‍ය ජනතාව ඒගොල්ලෝ තේ බොන එකෙන් මේ සීනි ටිකක් ගන්න එකෙන් හාල් ටිකක් ගන්න එකෙන් ඒකට ගෙවන බද්ද තමයි 85ක්. ඍජු බදු 15%කට අඩු කරලා තියෙනවා. මේක තමයි රහස. ඒ කියන්නේ 1978 මේ විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වලා දෙද්දී ධනපති ක්‍රමයට ධනපති පන්තියට දෙන්න පුළුවන් සියලුම ඒ බදු සහන ලබා දුන්නා. හේතුව තමයි ඒ නව ලිබරල්වාදී ආර්ථික වැඩපිළිවෙල ඒක දකින්නේ පෞද්ගලික අංශය තමයි ආර්ථිකය ගෙන යන ප්‍රධාන බලවේගය විදියට. එහෙම ගමනක් තමයි අපි ඇවිල්ලා තියෙන්නේ අවුරුදු 42ක් තිස්සේ. ඒ අවුරුදු 42 අඩු වැඩි වශයෙන් හැම ආණ්ඩුවක්ම ඒ ක්‍රමය තමයි කරේ. අඩු වැඩි වශයෙන් හැම ආණ්ඩුවක්ම
හැම ආණ්ඩුවක්ම. ඒ වෙනසක් නැහැ. ඉතින් එතකොට අද ඒකේ අර්බුදය තමයි අද අපි ඇවිල්ලා තියෙන්නේ. ඒකේ අර්බුදය. අත වශයෙන්ම කොරෝනා නිසා ඒ අර්බුදය උග්‍ර කරලා තියෙනවා. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමාට. අශෝක් අබේසිංහ මන්ත්‍රීතුමා ඔබතුමා බරපතල ඉලක්කම් සහිතව කියපු කාරණාවට හොඳ උත්තරයක් මෙතුමා ලබා දුන්නා. ඒ කියන්නේ අද පළාත් සභාව විසිරුවා හරියත් ඔය වියදම 100%ක් නැති වෙන්නේ නැහැ. ඔය වියදම තියනවා කියන එක. ඒ කාරණාවත් මතු කරමින් ඔබතුමාට අවස්ථාව ලබා දෙනවා. ඊශාන් රජයේ රැකියාව තියෙන 14 ලක්ෂයයි. ඒ 14 ලක්ෂයෙන් බහුතරයක් තියෙන්නේ මධ්‍යම රජයේ. 7,25,000ක් මධ්‍යම රජයේ තියෙනවා. පළාත් සභාවල තියෙනවා රැකියාව 3,75,000. ඊට පස්සේ බැංකුව අනිත් ඒවා හැම ක්ෂේත්‍රයක එහෙම ගිහිල්ලා තමයි පිටරට සාමාන්‍ය පළාත් සභා පළාත් පාලන ආයතනවල එහෙම තිබිලා තමයි 14 ලක්ෂය හැදිලා තියෙන්නේ. කොහොම වුණත් එතුමා කියන එක හරි වැටුප් වලට එහෙම එක ගෙවන්න ඕනේ. ඒකට මොන හරි ක්‍රමවේදයක් හදාගන්න එක පළාත් සභා තියනවද නැද්ද කියන එක ආණ්ඩුවේ තීන්දුවක්නේ. ඒකද අපි විපක්ෂින්ද අපිට ඒක අදාළ නැහැ. ආණ්ඩුව ගන්න තමයි තීන්දුවක් ගන්න ඕනේ. පළාත් සභා මැතිවරණේ තියනවද නැද්ද කියලා මම කිව්වේ ඒ වර්තමාන ඒ වෙලාවේ දැන් තියෙන තත්ත්වය අනුව කොච්චරක් පඩි ගෙවනවද ආදායම තියනවද කියලා. ඒ කියන්නේ අපි සරලව මේක මෙහෙම තේරුම් ගමු. ඒ කියන්නේ වියදම කියන කාරණාව පෙන්නලා පළාත් සභාව හොසි කරන්න කියන තර්කය ප්‍රමාණවත් තර්කයක් නෙමෙයි. නෙමෙයි ඒ එහෙම තර්කයක් නෙමෙයි. කොහොම සාමාන්‍ය දැන් පළාත් සභාව තියෙනවා නම් පළාත් සභාව වලට ඒ වියදම තියෙනවනේ. පළාත් සභාව වලුත් යම් කිසි ආදායමක් එකතු කරනවා. ඒ ආදායම තමයි මම කිව්වේ බිලියන 90ක් කියලා. ඉතින් ඒතකොට ඒකට වියදමක් තියෙනවා, රැකියාව තියෙනවා. ඉතින් ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඉතින් පළාත් සභාව තියනවාද දැන් ඉන්දියාව මොන වගේ ප්‍රශ්නයක් ඇති කරයිද පළාත් සභාව නැති කරනවා දෙමළ ජනතාවගේ තියෙන ප්‍රශ්න ඒවත් එක්ක ඉතින් ඒ ආණ්ඩුව තීන්දුවක් ගන්න ඕනේ. ඉතින් මෙතුමා අර දලදේශීය නිෂ්පාදනයෙන් ආදායම ගැන කිව්වා මම ළඟ තියෙනවා දලදේශීය නිෂ්පාදනයේ ආදායම 1950 ඉඳන් මේ දක්වාම තියෙන ආදායම. ඉතින් කෙසේ වෙතත් දැන් මේ වර්තමාන කොවිඩ් තත්ත්වයක් එක්ක රට විශාල අර්බුදයකට මුහුණ පාලා තියෙනවා. රටේ ජනතාව ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තියෙනවා. අපි දැක්කා ඊයේ පෙරේද මොරටුවේ ජනතාව විලට අපිට කණ්ඩ දෙන්න. මොරටු තමන් අපිට වෙළඳාම් පාරේ වෙළඳාම් කන්න